අයිබෝවන් අදත් හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන සමගින් අපි ඔබගේ නිවසේ ආලින්දයට ගොඩවදිනවා. අදත් වෙනද වගේම ඔබට ඊටාත්ම හුරු පුරුදු සම්පත්දායකින් දෙදෙනෙක් අපි මැදිරියට කැඳවා ගත්තා. ඒ තමයි කවදත් අපිත් එක්ක හොඳම රටක් වැඩසටහන තුලින් ඔබට මේ රට යහපත් වූ රටක් කරන්නට නවම අදහස් රැසක් එකතු කරන්නට අපේ වැඩසටහනට සහ සම්බන්ධ වෙන ජීල් වර්නන් පෙරේරා මහත්මයා. අයිබෝවන් වර්නන් පෙරේරා මහත්මයා. අයිබෝවන්. ඒ වගේම විධානපති මහත්මයාටත් අයිබෝවන් කියනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ඔබ දන්නවා මෑත කාලීනව අපි මේ රට කොහාටද ගෙනියන්න ඕන කියන කාරණාව පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡාවට වාජනය කරලා තියෙනවා. ඒ නිසාවෙන් අද දවස් අපි ආර්ථික විද්‍යාවට යම් තරමකින් බර වැඩි මාතෘකාවක් තෝරගත්තා ඔබගේ දැනුම් පරාසය පුළුල් කරන්න. ඒ තමයි අපි අද දවසේ කතා කරන්නේ සම්පත් පිළිබඳව. මේ සම්පත් කියුවාම ඔබ හිතන්න පුළුවන් විවිධ කෝණ වලින්. හැබැයි අපි කතා කරන්නේ අද දවසේ ආර්ථික සම්පත් පිළිබඳව. වර්නන් පෙරේරා මහත්මයා මොනවද ඇත්තම සම්පත් කියලා කියන්නේ රටකට? ඇත්තෙන්ම සම්පත් අපිට සම්පතක් සම්පතුත් මේ අපේ හෘදේ ටීවී නාලිකාවට සම්පත් කියලා කියද්දී මහ විශාල පරාසයකට පැතිරෙන දෙයක් මේ සම්පත්. මානව සම්පත තමයි ලෝකේ වටිනම සම්පත. භෞතික සම්පත ඊට අමතරව තියෙනවා අද තාක්ෂණයේ ඒව ගත්තොත් එහෙම මේ පැත්තෙන් යන සම්පත්. පොදුවේ ගත්තොත් අපි රටක සම්පත් කියන ඒවා ප්‍රධාන කාරණා දෙකකට එකක් තමයි භෞතික සම්පත් අනිත් ඒවා කියනවා අපි මානව සම්පත්. මෙන්න මේ සම්පත් වර්ග දෙක තමයි ප්‍රධානම වෙන්නේ රටක් ගත්තොත්. ඉතින් අපි වගේ රටක මේ සම්පත් දෙකම එක වගේ භාවිතා වීමේ වැදගත්කම ගැන තමයි මා හිතන්නේ අපි කතා කරලා යුතු වන්නේ මේ හොඳම රටක් වැඩසටහන යටතේ. මොකද අපි දකිනවා දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයෙන් යෙදিলা ඒ වගේම පුරවැසියෙක් විදියට පරම්පරා කීපයක අත්දැකීම් එක්ක මේ සම්පත් භාවිතාවේ ගැටලුවක් තමයි අපි රටේ තියෙන්නේ කියන කාරණේ. විධානපති මහත්මයා දැන් සම්පත් භෞතික සම්පත් සහ මානව සම්පත් කියලා කොටස් දෙකකට බෙදෙනවානේ. දැන් ආර්ථික විද්‍යාව තුළ කියනවා මේ සම්පත් හිගයි කියලා. අපි කොහොමද මේක වර්ගීකරණය කරගන්නේ? ඇත්ත වශයෙන් හරි කාර්යක්ෂම භාවිතයක් වෙනවනම් සම්පත් භාවිතයේදී සම්පත් හිඟභාවය තමයි මේ සම්පත් වල තියෙන මූලික ලක්ෂණය. හිඟ යන්නෙන් අදහස් කරන්නේ මෙහෙමයි අසීමිතව යොදා ගන්න පුළුවන් වටපිටාවක ටිකක් තියාගෙන අවම ප්‍රමාණයක් තියාගෙන ඒවයි සුහුරු භාවිතය. කියන්නේ ඇත්ත වශයෙන් ඒකට කියන්නේ ප්‍රශස්ත භාවිතය. අඩුවෙන් මේකේ පිරිමැස්ම කියන එක නෙමෙයි. පිරිමැස්ම කියන එකෙන් අදහස් කරන්නේ මේ ඊටාම අඩුවෙන් පාවිච්චි කරලා වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. ඒක නෙමෙයි ඇත්තටම සීමිත සම්පත් තිබීමේදී අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ ඒවා සුහුරු භාවිතය කියන්නේ ප්‍රශස්ත භාවිතය. අවශ්‍ය පමණට ඕනෑවට වඩා මදිත් නැතුව වැඩිත් නැතුව භාවිතා කිරීමෙන් ඉහළම ප්‍රතිඵලයක් කාර්යක්ෂම ප්‍රතිඵලයක් ලබා ගන්න ආකාරය ගැන. ඉතින් අද මානව සම්පත ගැන කතා කරනකොට මේක විශාල පරාසයක විහිදෙන කාරණයක්. හේතුව මොකද මේ මානව සම්පත කියන එක අනිකුත් සම්පත් එක්ක භෞතික සම්පත් එක්ක ගත්තාම මානව සම්පතේ තියෙන ලක්ෂණ සහ එහි විශේෂිත හැසිරීම රටා බැලුවාම අපි ඒවයි ලක්ෂණ අඳුර ගන්නවා. ඉතින් ඒ අනුව ඒවා සූරු භාවිතයේදී කියන්නේ එකම ක්ෂේත්‍රයක එක හා සමාන උස මහත ඇති ඒක වයස් ඇති මිනිසුන්ගේ තියෙන ආකල්ප සහ අනිකුත් ඔය මානව සම්පතටම ආවේනික වූ අපිට ස්පර්ශ කරන්න බැරි පෙන්වා දෙන්න බැරි විශේෂ ලක්ෂණ ගොඩක් තියෙනවා. අන්න ඒවා අඳුනගෙන භාවිතා කිරීම තමයි මේ කාරණේදී මේ වෙන්නේ. මේ කාරණේදී වැදගත් වෙන්නේ මානව සම්පත අනිකුත් භෞතික සම්පත් භාවිතා කිරීමේදී අත් වශයෙන් භෞතික සම්පත් අවමයක් යොදාගෙන උපරිම ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේ අරමුණයි. මෙතනදී එහෙම නෙමෙයි. මෙතනදී ප්‍රමාණාත්මකව නෙමෙයි. මෙතනදී ගුණාත්මකව තමයි අපි සලකන්නේ මානව සම්පත යොදා ගැනීම. ඇත්තම විධානපති මහත්මයා මේ කාරණාවේදී විද්‍යාර්ථීන් විදිහට කටයුතු කරන විශේෂයෙන්ම උසස් පෙළ වගේ පන්ති වල ඉන්න දරුවෝ, ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉන්න ප්‍රජාව, ඒ වගේම ගුරු බවතුන් මේ කාරණාව බොහොම පුළුල්ලට විෂයබද්ධව කතා කරනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ විෂයානුබද්ධ කාරණාව කතා කරන්න නෙවෙයි. ඉන්න ඔබට ගිහිල්ලා මේ කාරණාව කොහොමද ප්‍රායෝගිකව රටක් විදියට හොඳම රටක් නිර්මාණය කරගැනීමේදී මේ සම්පත් අපි
භාවිත කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතා කරන්නේ. ඇත්තටම මේ වන්පෙර මහත්මයා මේ දැන් මේ ඕනෑම දෙයක අයිතියක් තියෙන දැන් උදාහරණයක් විදිහට අපි ගෙදරක් ගත්තොත් එහෙම අපි කියනවා මේක මගේ ගෙදර. එහෙම නැත්නම් වාහනයක් තියෙනවා මේක මගේ වාහනේ. දැන් පුංචි කාලේ ඉඳලම දරුවෝ ගොඩක් දුරට පෙළඹෙන්නේ මේ අයිතියක්. මගේ සෙල්ලම් බඩුව, මගේ ඇඳුම. එහෙම කියලා අයිති කරගන්න. ඉතින් මේ සම්පත් වලට එහෙම අයිතියක් තියෙනවා. ඔව් සම්පත්. අපේ ඈත අතීතේ ඉඳලා අපි අරගත්තොත් රටක අයිතිකාරයා වුණේ රජතුමා. මා හිතන්නේ මා වැරදි කියලා හිතාවි මා මෙහෙම කියද්දි. නමුත් අයිතිකාරයා වෙලා හිටියේ රජතුමා. රජතුමාට උපදෙස් දෙන්න මඟ පෙන්වන්න බොහෝ පිරිස් හිටියේ ඒ කාලේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව අපේ රටේ ගෞරවනීය මහා ස්වාමින් වහන්සේලා තමයි ෂඩ්භාෂා පරමේශ්වර භාෂා ඥානය විතරක් නෙමෙයි විදේශ අධ්‍යක්ෂණය දෙච්ච ස්වාමින් වහන්සේලා තමයි රජතුමාට අනුශාසනා දුන්නේ. වැඩි ඕන වෙන්නේ නැහැ. අපේ රටේ බාරකාරීත්වය රජතුමාට ලබා දුන්නේ ස්වාමින් වහන්සේලා හරහා. ඉතින් මේ බාරකාරීත්වය දෙද්දි හිමිකාරීත්වය දෙද්දි රජතුමාට තමයි සීලොම දේ අයිති වුනේ. ඒක නිසා තමයි මානව සම්පත අයිතිකම නිසා තමයි රජතුමාට කිව්වේ නරපති කියලා. මුළු භූමියම හා ඒ සම්පත් සියල්ලක්ම අයිති නිසා කිව්වා භූපති කියලා. ඉතින් භූපති හා නරපති කියන රජතුමාට රටේ සියලුම සම්පත් අයිති වුණාම රජතුමා Tamanට හිතුණු දේ කරන්න පුළුවන්කම හැකියාව ලබා ගත්තා. හැබැයි අපි දැක්ක අපි අහලා තියෙනවා රජතුමාට මේ හැම දෙයක්ම කරන්න හැකියාව ලැබුණේ නැහැ සම්පත්. ඕනකම තිබුණට එහෙම කරන්න ඉඩක් ලැබුණේ යම් සීමාවක් තිබුණා. සීමා තිබුණා. අනිවාර්යයෙන්ම සීමා තියෙන්නත් ඕනේ. ඉතින් අයිතිකාරීත්වය ලැබුණට අපි දන්නවා එහෙම කරන්න යායි කළ යුතු වන්නේ නැහැ. ඒ වගේම තමයි කරන්න ඕන වෙන්නේත් නැහැ. ඉතින් රටක අයිතිය රජයටයි තියෙන්නේ. රටක අයිතිය රජයට තියෙන්නේ. මානව සම්පත හා භෞතික සම්පත් සියල්ලේම අයිතිය රජයකටයි අයිති. එතකොට අයිතිය පිළිබඳව කාරණාවේදී රාජ්‍යයට තමයි රටේ ඉන්න සියලු මිනිස්සුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මේ සියල්ලේ අයිතිය තියෙන්නේ. ඒ වගේම දැන් අපි සරලව ගත්තොත් අපේ ප්‍රේක්ෂකයන්ට මතක ඇති ලංකාවේ විවිධ රජයන් මගින් ඉඩම් බෙදා දීමේ වැඩ කටයුතු කෙරුණා. ඒ ඉඩම් බෙදා දීම විවිධ නම් වලින් රජයේ ඉඩම් ප්‍රජාව අතර බෙදලා දුන්නා. ඒ හැම ඉඩමකම ඔප්පුවේ වන්පෙර මහත්මයා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා අත්සන් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මම හිතන්නේ අර එදා ඉඳලා ආපු මේ පෙළ විකාශයේ එක අවස්ථාවක්. ඒ කියන්නේ වර්තමානයේ රජයට මේ සීළු ඉඩම් වල අයිතිය තියෙනවා කියලා. රජයේ බාරකාරීත්වය දරන ජනාධිපතිවරයා. එතකොට ජනාධිපතිවරයට ඒක නිතර අනිවාර්යයෙන්ම මේ අසන ලැබිය යුතුයි ඒ රජයේ ඉඩම් ප්‍රජාව සඳහා බෙදා දෙනවා. එතකොට මේ ආකාරයට ගත්තාම මේ විධානපති මහත්මයා දැන් මේ රජයේ සතුව නේද? එතකොට මේ සියලු සම්පත් වල අයිතිය තියෙන්නේ. එතකොට මේ රජයේ සතුව තියෙන අයිතිය කොහොමද ප්‍රජාවට පැවරෙන්නේ? මිනිස්සුන්ට පැවරෙන්නේ? රජය කියලා අපි සංකල්පයක් හැටියට රජය කියන එක රජය බවට පත් වෙනවත් එක්කම ඉස්සර ඉඳලා අතීත ක්‍රමයේ අරගෙන බැලුවොත් එක් වූ කාර්යයන් සඳහා වෙන වූ ප්‍රජාවේ කොටස් තියෙනවා. එතකොට රජුරවන්ට මෙතුමා කිව්වා වගේ සියලු දේ කරන්න බෑ වගේ අයිතිය ඇතිමුත් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එතනින් පල්ලෙහා ස්තරවල. ඒ කියන්නේ දැන් රජු, ඇමතිවරු, ඊළඟට ගම් නායකයෝ, ඊළඟට ඊට පස්සේ ඉන්න ඔය වෙල් විදානලා වගේ ඒ ශේෂ්ත්‍ර වලට අදාළ නියාමකවරු. ඒගොල්ලොත් එක්ක මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට හැම මහජනයා කියන්නේ පල්ලෙහාම ස්තරයේ ඉන්න සාමාන්‍ය මහජනයා දක්වාම ක්‍රියාවලියේ කොටස් ඒ කියන්නේ අවසාන අන්තිම පුරුක සාමාන්‍ය රටේ මහජනයා. දැන් අපි හිතන්න පුළුවන් ගෝවියා එහෙම නැත්නම් කර්මාන්තයක නියැලෙන පුජ්‍යලයා එසේත් නැතිනම් රජයේ සේවකයන් කියලා කියන අනිකුත් ක්‍රියාවලි මෙහෙවන්නන් ඉන්නු. ඒ වගේ කට්ටිය මේ ව්‍යුහයක් ඒ ව්‍යුහයක් එක්ක ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලකින් තමයි අවසාන ප්‍රතිඵලය රටට ලැබෙන්නේ. නිෂ්පාදනයක් හෝ ඒවා කෘෂි කර්මාන්තය හෝ ඒවා නැත්නම් යුද්ධයක් තියෙන කාලෙක නම් ඒ යුද්ධය කරා මෙහෙවීම වෙන්න පුළුවන්. එතකොට යුද්ධ හේවායාගේ ඉඳලා හමුදාවේ ප්‍රධානීන් දක්වා ඒ ව්‍යුහයක් තියෙනවා ක්‍රියාත්මක වෙන දූරාවලියක් තියෙනවා. ඒ හරහා අවසාන පුජ්‍යලයා දක්වා විහිදිනවා. අයිතිය රජයට තියෙනවා. අවසාන වශයෙන් සංකල්පයක් ඇටියට රජය කියන එක. රජය කියලා අපි කිව්වට රටක් හැටියට ඒකකයක් හැටියට අවසාන වශයෙන් අපි ක්‍රියාත්මක වෙනකොට මේ හැම පුරුකක්ම හරිම ඒ කියන්නේ සමස්ත ප්‍රජාව. සමස්ත ප්‍රජාව. එතකොට එතනදී එක් එක්කෙනාට වෙන් වූ කාර්යභාරයක් තියෙනවා. ඒව හරියාකාරව සිද්ධ වෙනව නම් විතරයි මේ ගලා යෑම හරියට වෙන්නේ. ඉතින් ඒ නිසා සෑම ස්තරයකම ඒ දැතිරෝධ පුංචි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්, වේගෙන් කරකිනේව, සෙමෙන් කරකිනේව
ඒවයි බර ආදීනේව සහැල්ලුවෙන් දුවන ඒවා වෙන්න පුළුවන්. නමුත් ඒ සියලුම ප්‍රතිරෝධ ටික කරකුණොත් තමයි යන්ත්‍රයේ අවසාන නිෂ්පාදනය එළියට දාන්නේ. ඒ වගේ තමයි ප්‍රජාවේ තියෙන සෑම චරිතයක්ම සෑම අංගයක්ම සෑම ඒ කියන්නේ මානව සම්පත බැලුවොත් සෑම පුජ්‍යලයක්ම මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ඒ නිසා අයිතියක බඳු වුණත් රජයට තිබුණත් ක්‍රියාවලියේදී හැම කෙනෙක්ම එක හා සමානව වැදගත්. ඒක තමයි මෙතන තියෙන වර්ණපෙර මහත්මයා. ඒ කියන්නේ මේ විධානපති මහත්මයා මේ කරන විග්‍රහයත් එක්ක මේකම නේද ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. ඔව් සම්පත්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයයි අපේ රටේ රාජාදි ක්‍රමය කියලා අපි කිව්වේ ඒ ක්‍රමයේ අතරේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කාලේ අද අපි කතා කරනවානේ අතීතේ හැමදාම සුන්දරයි කියලා සම්පත්. එතකොට මම පොඩි තව එකතු කිරීමක් එකතු කරනවා මේ කියපු කාරණේ පහදන්න ඉස්සර වෙලා. ඒ කාලේ රට සස්ත්‍රීකයි. පෙරදිග ධාන්‍යාගාරය. අපේ රට අපි අරගමු අපේ මව් රට අපි ඉපදුණු රට. අපි සේවය කළා මැරෙන්න ඕන රට. අපි දරුවන්ට ඉතුරු වෙලා තියෙන රට. අපි හොඳම රටක් කරන්න හදන රට. ඉතින් අපි හැමදාමත් අතීතකාමියෝ විදියට රජ කාලේ ගැන කතා කරනවා. ඉතින් ඒ කාලේ තමයි සුන්දරම කාලේ. පෙරදිග ධාන්‍යාගාරය, මුතුමැණික්, අලි ඇට්ටු විතරක් නෙමෙයි සම්පත් අපේ රටේ ආගම, අපේ රටේ තිබුණු හැකියාව සියල්ලක්ම අරගෙන ගියා අපේ රටවල් වලට. ඒ රටවල් වලින් ආව අපේ ශිල්පය හදාරන්න. වාරි කර්මාන්තේ අදටත් අවාසනාවන්තයි අපි එකතකින් විසෝකොටු ඇතුළේ වාරි කර්මාන්තේ ප්‍රවීණ හිටිය ලංකාවේ අදටත් ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතන පිහිටවල තියෙන්නේ ලංකාවේ. වෙනින් රටවල් වල තියෙන විවිධ ආයතන නමුත් ලංකාවේ තමයි වාරි කර්මාන්ත ආයතන තියෙන්නේ. ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය. ඔවුන් තවමත් පර්යේෂණ කරනවා විසෝකොටු ගැන. තවමත් පර්යේෂණ කරනවා සීග්‍රියට කොහොමද අපේ මේ ජලය උඩට අරගෙන ගියේ කියන කාරණා ගැන. ඒක විශ්මයක්. 8 වෙනි ලෝක පුදුමේ මේ වගේ. ඉතින් සම්පත් ඒකම වන් පෙරමහත්මයා පොඩ්ඩක් අපි මතක් කරමු දැන් මෑත කාලීනව පර්යේෂණයකින් මතුවලා තියෙනවා පාහියන්ගල ප්‍රදේශයේ ඒ ලෙන තුල අවුරුදු 48000කට පෙර මේ ලංකාවේ මානව විශේෂයක් ජීවත් වුණු බවට ඒ වගේම ඔවුන් දුනු ඊතල පාවිච්චි කරපු බවට ඒ කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ හැරුණුකොට ලෝකයේ ආසියාතික සහ සමස්ත ලෝකයේම ලංකාවේ තමයි පැරණිම ශිෂ්ටාචාරයක් තිබුණාට තොරතුරු හම්බෙලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ වසර කී දහහකට ඉස්සෙල්ලද සම්පත්. ඒ කියන්නේ ඔවුන් සත්තුන්ගේ ඇටකටු සත්තුන්ගේ විවිධ අං වෙන්න පුළුවන් ඒ වගේ අවයව වගේ ඒවා භාවිතා කරලා තියෙනවා දුනු ඊතලවල අර හිස විදියට. ඔවුන්ගේ තාක්ෂණය ඒවා මුවහත් කරන්නට ඕනේ ඒවා කපා ගන්නට ඕනේ ඒවා සුමට විදියට හොඳට හදා ගන්න නම් ඔවුන් ආයුධ භාවිතා කළ යුතු වෙනවා. ඉතින් සම්පත් අපි කතා කරපු කාරණේට ආයි ගියොත් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එහා ගියපු ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි ඒ කාලේ තිබුණේ අපේ රටේ රජතුමාගේ ළඟ. එහෙම කියන්නේ හේතු සාධකත් එක්ක. කෙනෙකුට කියන්න පුළුවන් රජ කෙනෙක් රටක් පාලනය කරද්දී ඒකාධිපති වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අපි කියනවා එයාට ඕන දේ විතරක් කරන කෙනෙක් කියලා. නමුත් ලංකා ඉතිහාසයේ එහෙම රජවරු හිටිය 14යි. එහෙම රජවරු හිටිය 14යි. ඔවුන් හැර ඉතිරි සියල්ලක්ම ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා එහාට ගිය ප්‍රජාතන්ත්‍රවාදකින් තමයි වැඩ කරේ. ඔවුන් Tamanට හිතුමනාප වැඩ කරන්න ගියේ නැහැ. ඔවුන් කියන්නේ ඔබතුමා මේ සඳහන් කරන්නේ දැන් අර අපි ඉංග්‍රීසියෙන් විග්‍රහ කරනවා rule of the people, rule by the people, rule for the people කියලා. ඒ කාරණාව තමයි මේ ඉන් එහාටත් අපි දියුණු කරලා තියෙනවා. ඇත්තටම සම්පත් ඒකට බලපෑවා අන්‍ය ආගමිකයෝ අපිත් එක්ක තරහ වෙන්න එපා මේ වැඩසටහන නරඹනවා නම්. බුද්ධ ආගම මේකට බලපෑවා සම්පත්. හිටපු ස්වාමින් වහන්සේලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඔවුන් මා මුලින් කිව්වා වගේම භාෂාව පිළිබඳ හසල ඥානයක් තිබුණා. ඔවුන්ට ආගම දහම ගැන හසල ඥානයක් තිබුණා. බුද්ධිය ප්‍රභාවක් තිබුණා. ඔවුන් තුන්කල් දැක්කා. අතීත වර්තමාන අනාගතයේ තුනම දැක්කා. රජතුමාට අනුශාසනා කරද්දී රජතුමාට තොරගණන්දී අමාත්‍ය මණ්ඩලයේ රට පාලනය කරද්දී සමහරලාගේ රජතුමාට අන්තගාමී විදියට හැසිරෙනවා නම් කෙලින්ම ස්වාමින් වහන්සේලා ගිහිල්ලා මේ තර්ජනය කරා අපේ ඉතිහාස පොත්වල තියෙනවා සම්පත් මේවා. මහා වංශය කියලා කියන්නේ පසු කාලීනව ලියවිච්ච එකක් වුණා. අපේ මේ සම්ප්‍රදායවල තියෙනවනේ මේ දේවල්. ඉතින් එහෙම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එහා ගිහුණු පාලනයක් මේ රටේ තිබුණේ. ඉතින් ඒක නිසා තමයි අපිට අර අපි කතා කරපු පෙරදිග ධාන්‍යාගාරය වගේ උද්දුත ලැබුණේ. මේ පොළොවේ සාරය අපි උරලගත්ත එකට පොළොවට අපි මේ අකටයුත්තක් කරේ නැහැ. අපි තව දුරටත් කතා කරගෙන යද්දී ගැන කතා කරගෙන යන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මගේ අදහස නම් හොඳ තමයි. නමුත් ඒක බටහිරින් ආපු එකක්. මම දකින්නේ මගේ පෞද්ගලික මතයේ විදිහට පුරවැසියෙක් විදිහට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිත්‍යාවක් යම් වෙලාවකදී. ඊට වඩා අපේ රටේ දේශීය දේත් එක්ක අපි එහාට යන්න ඕන කාරණයක් අපි මතු කර ගන්නට ඕනේ. යථාර්ථයක්. ඇත්තටම අපේ බෞද්ධ දර්ශනෙත් එක්ක අපේ රටේ අනන්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා මේ බටහිර ලෝකේ ඒගොල්ලොන්ට සමහරලාගේ පරිශ්‍රණ කරලා නරක වෙච්ච දෙයක් අපිට දීලා වගේ කාරණයක් කියලායි අපිට නම් හිතෙන්නේ. මොකද ලෝකේ කාලෙන් කාලට සමාජවාදී එනවා, තව කාලෙකදී ධනවාදී එනවා, තව කාලෙකදී මේ දෙකේ මිශ්‍රණයක් එනවා. එක එක කාරණා එනවනේ සම්පත් ජනරජය එනවා.
නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්න මේකයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා හොඳටම තියෙන රටක් කියලා අපිට කියන්න පුළුවන් එකක් තියෙනවද මේ ලෝකේ? ඇත්තෙන්ම නැහැ. ඇමරිකාව කියනවා වුන් කියලා. නමුත් අපි දන්නවා වර්තමානයේ අපේ කාලයෙන් මිඩංගු කරන්න ආස්ති කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපි හොඳටම අත්දැක පහුගිය මාස කිහිපය තුළත. මිනිස්සු අදටත් දහස් ගණනක් මේ යනවා සංඛ්‍යාලයකන දන්නෙත් නෑ අපි. ඒ වගේ සම්පත්, ඒ වගේ අනිසිභාවිතා තියෙන ප්‍රජාතන්ත්‍රවාදෙත්. ඒ නිසා අපි මානව සම්පත හසුරුවද්දී ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එහාට ගියපු ක්‍රමයක් අපි හදා ගන්නට ඕනේ රටට අනන්න එක. ඔව්. ඇත්තටම විධානපති මහත්මයා දැන් අපි ළඟ තිබිලා තියෙනවා යම් සම්පත් පරිහරණය කිරීමේ හොඳ ක්‍රමවේද. කියනවා. නමුත් මේක අපි අර කියන්නේ යම් ටර්නින් පොයින්ට්ස් කියලා එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ කියලා මේ හැරවුම් ලක්ෂයක් විදිහට දැන් මෙතුමා සඳහන් කරන විදිහට ඒ ඉතිහාසයේ අපි ගමන් කරපු ගමන් මග යම් තැනකදී හැරිලා තියෙනවා. ඉතින් මේ හැරිච්ච අවස්ථාව කියලා අපිට හඳුන්වන්න බැරිද විදේශීය ජාතීන්ට අපි යටත් වීම? අනිවාර්යයෙන්ම එහෙමයි සම්පත් මහත්තයා. අපේ දැන් එකක් තියෙන්නේ අපේ දැන් මානව සම්පත් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ එක් ඒකක තියෙනවා බැලු පවුල ඒකකයක්. ඊළඟට එතනින් එහාට ගියාම ගම සමාජයේ නෑදෑ පරම්පරාව පන්සල එක්ක තිබුණු සම්බන්ධය ওই වගේ ඒවා අපටම ආවේනික ක්‍රම තිබුණා. දැන් උදාහරණයක් ඇටියට ওই ප්‍රජාතන්ත්‍රවාදී අපි දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා හඳුන්වන ඒ ක්‍රමය හොඳටම තියෙනවා කියන රටවල පවුලක් ඇතුලේ තියෙන අන්‍යෝන්‍ය ගරු කිරීම අන්‍යෝන්‍ය බැඳීම සහ ඒගොල්ලන් ඒ පවුලේ ප්‍රගමණය කොහොමද යන්නේ පවුල මෙහෙවන්නේ කොහොමද කියන ඒ අපිට ආවේනික රටාව නෙවෙයි ඒක තියෙන්නේ. ඉතින් ඒව ගලාගෙන යනකොට අපේ රටේ තිබුණේවට මොකද වුනේ? ඒවා විස්ථාපනය වෙලා ගියා. ඒවා යල්පැන ගිය ක්‍රම බවට පත් වුණා. අධ්‍යාපන ක්‍රමයේත් එහෙමයි වුනේ. ඉතින් අර කාලයක් තිස්සේ පරම්පරා ගානක් තිස්සේ අපේ මිනිසුන්ගේ හදවතට එකතු වෙලා තිබුණු ඒ යම්කිසි ගුණධර්මයේ කියලා අපි කියනවා නැත්නම් යහපැවතුම් ඒ අපේ සමාජයේ ප්‍රගමණයට ඒ වගේම යහපැවැත්මට හේතු වෙලා තිබුණු ලක්ෂණ ටිකක් තිබුණා. ඒ වගේ ක්‍රමවේද ටිකක් තිබුණා. දැන් පාසල්වල පාසල් අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය තුල ගුරුවරයා සහ ළමයා අතර තිබිච්ච සම්බන්ධය සහ ওই ප්‍රජාතන්ත්‍රවාදයේ අරගෙන ආපු රටවල් වල තියෙන ගුරුවරයා ළමයා අතර තියෙන සම්බන්ධය. මේ වගේ දේවල් ඇත්ත වශයෙන් අහසට පොළොව වගේ අපේ රටේ. ඉතින් ආයතන අතරෙත් එහෙමයි. දැන් අද අපි කතා කරන්න යන මාතෘකාව හොඳම රටක් වෙනනම් මේ ආයතනික සංස්කෘතිය වෙනස් වෙන්න බෑ. අපේ රටට ආවේනික වූ ආයතනික සංස්කෘතියක් තිබුණානේ ඒ කාලේ. දැන් බොහෝ දුරට මේ වාණිජකරණය වෙලා. වාණිජකරණය වෙලා තියෙන්නේ. ඒ අන්‍යෝන්‍ය ගෞරවය නෑ. තනතුරු අතර තියෙන පරතරය නිසි පරිදි පවත්වාගෙන යාම නෑ. ඉතින් ඒ වගේ දේවල් ඒවා නැතිකමින් අපිත් අර ලෝකේ තවත් එක තිතක් විතරක් වුණා. එතකොට අපේ අර කිව්වා වගේ දැන් මේ අපේ රටේ තිබුණු කාලයක් තිස්සේ තිබුණු දියුණු තාක්ෂණය කොහේ ගියාද කියලා නැතුව ගියා. ඉතින් ඒවා වැළලේ යන්න හේතු උනේ අපි හොඳයි කියලා වැළඳගත්ත දේවල් අපේ මිනිස්සුගේ හදවතේ තිබුණු දේවල් විසිකලා දාලා වෙන දේවල් ওই නිදහස උදෙසා ලබා ගන්න. අපිට මෑත කාලීන ඉතිහාසයේ ඕන තරම් තියෙන උදාහරණ විධානපති මහත්මයා දැන් ලෝකේ බොහෝ රටවල් විශේෂයෙන්ම ආසියාතික රටවල් මුහුණ දීපු තත්ත්වයක් තමයි සුනාමි ඛේද වාචකය. සුනාමි ඛේද වාචකයේ බෝවන රෝග වලින් සහ වෙනත් රෝග වලින් විශාල පිරිසක් මිය ගියා. හැබැයි ලංකාවේ කිසිම කෙනෙක් ආහාර හිගයකින්වත් එවැනි රෝගයකින්වත් මිය ගියේ නැහැ. මේකට හේතු වුණේ මේ පද්ධතිය නේද? ඒකත් එහෙමයි. දැන් සම්පත් මහත්තයා දැන් බලන්න මේ ආසන්න තමයි මේ කොවිඩ් අර්බුදය මේ වසංගතය. ඉතින් විශ්මයජනක විදිහටනේ අපේ රටේ මේක මේ මිනිසුන්ට බලපාන ආසන්න තම රටත් එක්ක බැලුවා අපිට අදත් පැහැදිලි කරන්න බෑ සමහර විට මේ අපේ ආහාර අවතුම් පැවතුම් රටාවද නැත්නම් අපේ මිනිසුන්ගේ අපේ මේ ගත්තු ක්‍රියාමාර්ගද විශ්මයජනකයි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ රටවල් වලට ආවේනික පරිසර පද්ධතියක් සහ සංස්කෘතියක් තුල හැම දෙයකම විසඳුම් ගැබ්බෙලා තියෙනවා. අපි ඒ විසඳ පැත්තකට විසිකරලා දාලා තමයි අපි මේ ලෝකෙන් හොයන්නේ විසඳුම්. ඉතින් අපි තුල තියෙන විසඳුම හොයාගන්න අපි උත්සුක වෙන්නේ නැතිකම තමයි ඔය එතන තියෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඇත්තටම පිර මහත්මයා දැන් මේ කියන කාරණාව ඇතුලේ මේ අපේ ප්‍රශ්න වලට විසඳුම අපි ළඟම තියෙනවා. දැන් එතකොට මේ අපිට නැති වෙච්ච ප්‍රශ්න ගොඩක් මේකට ගෙනල්ලා දාලා මේ අපි තුල තිබිච්ච අර අපේම කම එහෙම නැත්නම් අපේ හරපද්ධතීන් ටික විනාශ කරේ මම කිව්වොත් බටහිර ජාතීන් කියලා. ඔබතුමා ඒකට දක්වන ප්‍රත්‍යාරය කොහොමද? හැබෑවටම හරිය ඔබ නිවැරදි. සම්පත් අපිට ආයි චුට්ටක් අතීතයට ගිහිල්ලා කතා කරොත් එදා හැලදිව ග්‍රන්ථය ගැන මිට වතාවල් කීපයකට ඉස්සෙල්ලා කතා කරා මේ හෘදේ නාලිකාව ඔස්සේම එදා හැලදිව පොත ලියන්නේ රොබර්ට් නොක්ස් කියන සිරකරුවා. සිරකරුවෙක් ලියපු විශිෂ්ටතම ග්‍රන්ථ අතුරින් එකක් තමයි එදා හැලදිව. ඒ වගේම අදටත් ඉතිහාසඥයෝ බටහිර ආසියාවේ හැම රටකම ඉතිහාසඥයෝ පිළිගන්න පොතක්
හොඳම ග්‍රන්ථ අතුරින් එකක් ඉතිහාස ග්‍රන්ථ අතුරින් එදා හැලිදුව පොත. ඒ ග්‍රන්ථයේ පිටපත් දහස් ගණනක් ඒ දවස්වල මල වෙලා තිනවා 1600 ගණන් වලයි මේක ලියවෙන්නේ. ලංකාවේ ඉඳපු හිරකාරයෙක් ලංකාවේ හොඳ ගැනයි කියන්නේ. මිනිස්සු සලකපු ආකාරය, රජතුමා සලකපු ආකාරය, ඒ වගේම තමයි මේ රට යටත් කරගන්න බැරියයි කියන කාරණය ගැන කතා කරන්නේ. ඉතින් දෙනොත් ජෝන් ඩොයිලි කියන චරිතයටත් අපිට යන්න සිද්ධ වෙනවා සම්පත්. මේ ජෝන් ඩොයිලි කියන සූර කපටියා එවන්නේ පෙරදිග ඒ පාලන ඒකකින් ඉන්දියාවේ ගෝවෙන් එවන්නේ ලංකාව යටත් කරගන්න ක්‍රමවේද සොයන්න කියලා. ඒ වගේම තමයි මේ ජෝන් ඩොයිලි ඇවිල්ලා සිංහල වෙස් අරගෙන සරන් ඇඳගෙන ජටා බැඳගෙන බුලත් විඩ කාලා සිංහල ඉගෙන කරතොට හාමුදුරුවන්ගෙන් ඊළඟට අපේ කිවිඳිය ශ්‍රේෂ්ඨ කිවිඳිය ගජබන් ඕනගෙන් එක කවි සංකල්පනා හුමාරු කරගෙන බොහොම සූක්ෂම විදිහට උඩරටට එයා යවන ඔත්තුකාරය. යවලා එයා යවනවා එංගලන්තෙට අගරජිනිට යවනවා ශ්‍රී ලංකාව කියන රට යටත් කරගන්න නම් මෙන්න මේ ක්‍රියාකාරකම් කළ යුතුමයි. සිංහල ජාතියේ එකමුතුකම, සිංහල ජාතියේ සටන් හැකියාව කුසලතාවය, ඒ වගේම එකමුතුකම විශේෂයෙන්ම ඔවුන්ට පහසු වෙන්නේ නැහැ අකරතැබ්බයක් කරන්නට මේ පිටින් ඇවිල්ලා. ඔවුන් ලේසියෙන් ඇතුල් වෙන්න දුන්නේ නැහැ අපේ කන්ද උඩරට පැත්තට. ඔවුන්ට මෝදුවට ප්‍රදේශ විතරයි යටත් කරගන්න පුළුවන් වුණේ බටහිර ජාතීන්ට. නමුත් 1815 අවාසනාවන්ත විදියට ජෝන් ඩොයිලුගේ කපටිකමත් එක්ක ඒගොල්ලෝ හදාගත්තේ හැකියාවෙන් තමයි අපේ රට යටත් වෙන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක තමයි අපි දන්නවා එදා ඉඳලා අවුරුදු කොච්චර කාලයක් තිස්සේ අපිට සිද්ධ වුණාද අපේ පොත්ගුල් මාස ගණන් ගෙනගත්ත සම්පත්, මේ අපේ හැකියාව, මේ අපේ සම්පත්, අපේ ඇලවේලි වැව් අමුණු විනාශ කරා මේ ජෝන් ඩොයිලුගේ උපක්‍රමය. අපි අහුණා ඒකට හරියටම. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය මත් වතුර පුරුදු කරා අපේ ජාතීන්ට කම්මැලි කළා. උදේ පාන්දර නැගිටලා රජතුමාගේ අන වේවා රජතුමාගේ අන නොවේ වේවා උදේ පාන්දරම නැගිටලා හීල්බත් ටිකක් කාලා කුඹරට ගියපු අපේ ගොවියා කුඹුර අස්වද්දගෙන ආවා ගෙදරට. අර කිව්වා වගේම අපේ තිබිච්ච සංහිඳියාව ඒ විතරක් නෙමෙයි අපේ තිබිච්ච එකමුතුකම පවුල් එකකේ මේ හැම දෙයක්ම තමයි මේ බටහිර ජාතීන් ප්‍රමාණිකූලවම විනාශ කරලා දැම්මේ. අනගාരിക ධර්මපාලතුමා මේක පැහැදිලිව කියනවා සම්පත්. සුදු ජාතිකයෝ ලංකාව හැරලා දාලා යාවි කවදා හරි. හැබැයි ඒගොල්ලන්ගේ සේරම ඇවතුම් පැවතුම් තියෙන කළුකෝට්කාරයෝ ටිකක් ලංකාවේ බිහි කරලා. අදටත් අපි අත්දකිනවා ඒ දේ එහෙමම. ඇත්තටම ඉතිහාසයේ නැවත කියවන්න තියෙනවා නම් හොඳයි. ඒකට හේතුව තමයි හොඳම රටක් නිර්මාණය කරනකොට මේ ඉතිහාසයේ වෙච්ච වැරදි නැවත නොවෙන්නට අපිට වග බලා ගන්න පුළුවන් නම් ඒක බොහොම යහපත් වෙන්නට ඉඩ තියෙනවා. විද්‍යාලපති මහත්මයා මේ ඓතිහාසික වැරද්ද තාමත් සිදු වෙනවා නේද? ඔව්, එකක් තමයි දැනටම මේ වන්නකොටත් අපේ එක කාරණයක් තමයි ප්‍රධාන සාධකයක් ඔය කියන වැරද්ද සිද්ධ වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ සිද්ධ වෙච්ච අධ්‍යාපන ක්‍රමයේ අපේ රටේ තිබුණු සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ සිද්ධ වෙච්ච වෙනස. සහ නීති පද්ධතිය අපිට බටහිරින් සහ රටවල් අපි යටත් කරගත් කොට්ටාස කීපයක් ගෙනල්ලා අපිට පටවපු නීති පද්ධතියක් මේ ලංකාවේ තාමත් කතා කරන්නේ රෝමලන්දේසි නීතිය තමයි අපිට ලැබුණු ලොකුම දායාදය කියලා. නමුත් එකක් තියෙන මේ නීති පද්ධතිය තුළ අපේ ලංකාවට අපිට ආවේනික වූ මානව ආචාර ධර්ම වලට හිමි තැන කොතනද කියන එක. ඉතින් ඒකත් එක දැන් උදාහරණයක් හැටියට සම්පත් මහත්තයා පාසල්වල ළමයෙකුට දඬුවම් කිරීමේ කාර්යය ගුරුවරයාට ඒ දවස්වල තිබුණු නිදහස අද තියෙන නීති පද්ධතිය තුල නැහැ. නීතිය ගැන දැනුවත් වෙලා තියෙනවා. නීතිය අපේ රටට ගැළපෙනව හෝ නොගැළපෙනව හෝ ඒක වැළඳගෙන තියෙනවා අපි. ඉතින් එතකොට ඒ වගේ වටපිටාවක් තුල අධ්‍යාපන ක්‍රමයේ අර පැරණි අපි බලාපොරොත්තු අන්‍යෝන්‍ය ගෞරවයක් සහිත ගුරුවරයා විසින් දරුවාට බොහොම මේ නිර්හංකාරව ඒ වගේම නිර්ලෝභීව දෙන අධ්‍යාපන ක්‍රමය වැළලීලා ගිහිල්ලා ඉතින් ඒ අර අපිට ඒ ළමයාගෙන් ගුරුවරයාට තියෙන ගෞරවය අඩු වෙනවා වගේම ගුරුවරගෙන් ලැබෙන දේ දයාවෙන් යුතුව පිරිනැමීමත් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් හේතු වෙලා තියෙනවා අපේ රටේ තියෙන දේවල් අපේ කියන දේවල් වැළලීලා යන. ඒ විතරක් නෙවෙයි තවදුරටත් එකක් තියෙන මේ ග්ලෝබලයිසේෂන් කියලා අපි මේ කියන ගෝලීකරණය ලෝකය අතට ගෙනීමේ යම් සීමාවල් තුල වැට බැඳලා වහන් ඉන්න ඕන දේවල් නිරාවරණය කිරීමේ වරද මිනිස්සු අපේ ළමා පරපුරෙන් පටන් ගත්තා වැඩිහිටි දක්වාම
සාර ධර්ම කියනවා අපේ පෙරදිගට ආවේනික අපේ ලංකාව වගේ රටවල් වලට ආවේනික සංවෘතව තිබුණු පද්ධතියක් විවෘත වීමෙන් සාර ධර්ම කියනවා කෙලෙසිලා යනවා. ඒ කෙලෙසී යාම තුළ අර මිනිස්සුන්ගේ ආකල්ප කියන ඒවා දැන් මානව සම්පත ගැන කතා කරනකොට වැදගත්ම කාරණේ ආකල්ප කියන එක. ආකල්ප කියන එක පරම්පරා ගානක් තිස්සේ දැන් දිය වෙලා ගිහිල්ලා දැන් ආකල්ප අර යහපත් ආකල්ප නැතුව ගිහිල්ලා ආත්මාර්ථකාමීත්වය වාණිජත්වයට නැඹුරු වීම වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක දැන් හරි ප්‍රවාහයක් වගේ වෙලා. හොඳ හේදිලා බොරුළු මතුවෙලා තියෙන්නේ. ඉතින් හැබැයි එකක් තියෙනවා. තවදුරටත් අපට ලොකු සාමාන්‍ය බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අපි මේ දූපතක් අර දූපත් මානසිකත්වයේ හොඳ නැහැ කියන එක හැබැයි. නමුත් ඒ වුණාට අපිටම ආවේනික දේවල් ටිකක් තවදුරටත් අපි රැකිලා තියෙනවා. ඒ ටික සංවර්ධනය කරගන්න ඕනේ කියලා හදවතේ තියෙන පිරිසක් ඉන්නවා. ඔන්න ওই ටික ඒ මිනිසුන්ගේ ওই ආකල්පමය තියෙන නැඹුරුව වැඩි කර ගැනීම තමයි අපි මේ ගමනේ දිනන්න නම් හොඳම රටක් හදන්න නම් කල යුතුයි. වරන්පිට මහත්මයා. දැන් මෙතුමා මේ සඳහන් කරන කාරණාව තමයි මේ අපි වර්තමානයේ තුල අර ඓතිහාසික විච්ච අත්වැරද්දෙන් හෝ වැරද්දෙන් අපි පාඩමක් ඉගෙනගෙන නැහැ. ඒකම විවිධ මුහුණු වලින් විවිධ ක්‍රමවේද ඔස්සේ කරගෙන යනවා. හැබැයි මේක කරන්නේ මේ රටේම අර දැන් මෙතුමා සඳහන් කරා එක තැනක දැන් දරුවන්ට දඬුවම් කිරීම පිළිබඳව කාරණාවේදී අධ්‍යාපන ශාස්ත්‍රයේදී වර්තමානයේ සමාජයේ තියෙන මතය සහ අතීත මතය හාත්පසින්ම පරස්පරයි වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ වර්තමාන මතය හදන්නේ අර අතීත සාම්ප්‍රදායික මේ ජන සමාජය තුළින් මතුවෙලා අධ්‍යාපනය ලැබලා ඉහළට ගියපු පිරිසක් කියලා කිව්වොත් ඒ පිළිබඳව තියෙන සමාජ විවේචනය අපි බැලුවහම දැන් අපි දකිනවා සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුළ එක තැනක මම දැක්කා දැන් අපිට ගුරුවරු දඬුවම් කරපු විදියට අපි පොලිසිය උසාවි ගානේ ගියා නම් ගුරුවරු තවමත් බන්ධනාගාරේ. හැබැයි මේ එහෙම අපිට දඬුවම් නොකරා නම් අපි තවමත් බන්ධනාගාරේ කියලා. ඉතින් බොහොම ලස්සනට මේ ගැළපීම කළා තුන හැබැයි මේ ප්‍රකාශය ඇතුලේ මහ දැවැන්ත සත්‍යයක් තියෙනවා. හරි සම්පූර්ණ නැත්තේ කතාව. මෙතුමගේ ඒ කතා කරපු කාරණේ තව පොඩි දෙයක් එකතු කරන්නට ඕනේ. අර බටහිරින් ආපු නීති රීති පද්ධතියක්නේ සම්පත් තවමත් තියෙන්නේ. අපේ රටේ රජතුමාගේ ළඟ ඒ වගේම විශේෂයෙන් බෞද්ධ දර්ශනයත් එක්ක හැදිච්ච නීති රීතියක සම්පූර්ණයෙන්ම යටපත් කළ 1915 දී මොකද කරන්නේ අපේ රටට ගේනවා විවිධ ආකාරයෙන් ක්‍රමවේද. අපි දන්නවා ඩොනමෝර් වේවා මැනින් වේවා ඔය වගේ අපේ අනුක්‍රම ව්‍යවස්ථා ගණනාවක් හදලා මේ 78 ව්‍යවස්ථාව අපි හදාගන්නේ. 78 ව්‍යවස්ථාව හදද්දී ප්‍රංශ ජර්මන් මේ වගේ බටහිර රටවල ක්‍රමවේද තමයි හදන්නේ ව්‍යවස්ථාදායකයෝ හෝ අධිකරණ පද්ධතියට. අදටත් ඔබ කිව්ව ආකාරයටම රෝමලන්දේශ නීතිය තමයි බලපෑවෙන්නේ. මේ වගේ රටකට රෝමලන්දේශ නීතියේ තියෙන බලපෑම කොච්චර වෙලාද කියන කාරණේ තමයි ඔබ මේ කතා කරන කාරණේ තියෙන්නේ ඇතුලේ. ළමා අයිතිවාසිකම් ඊළඟට කාන්තා අයිතිවාසිකම් සමගමනාප වෙන්නට යන්න එපා මේක අන්තගාමී වෙලා ඉන්න උදවිය සත්ව හිංසාවාදී නැත්තම් මොනවද තියෙනවද සංගම් මහා කෙලවරක් නැතුව තියෙනවා. මේවා තිබුණේ නෑ මේ ඉස්සර කාලේ 1815ට ඉස්සෙල්ලා 1948ට ඉස්සෙල්ලා සුදු ජාතිකයෝ පාලනය කරපු කාලේ ටික මතුවලාවට අපේ ළඟ තිබුණේ නැති දේවල් ගෞරවය කියන එක අන්‍යෝන්‍ය බැඳියාව කියන එක මේ අපේ රට කියන එක මේ සියලුම දේවල් එක්ක තිබුණේ. ඉතින් බටහිර අධ්‍යාපනය හෝ නැත්තම් අපේ රටේ මේ ආගන්තුකෝ ඇතුළට දාලා ඒක ඇතුලේ කරකෝල අරගත්තට පස්සේ එළියට අර මිනිස්සු ඒ තියෙන එක ඇතුලේ තියෙන පාට එක්ක එළියට එන උසක් සම්පත් එයාට වෙන දෙයක් දකින්න විදියක් නැහැ. මේක හරියට භාජනයක් ඇතුලට දාලා දැලි ටිකක් කරකෝල ඇඳුම් ටිකක් අරගන්නවා. දැලි වැකුණු ඇඳුම් ටිකක් මිසක් අපිට වෙන ටිකක් ගන්න බෑ. බටහිර ජාතිකයෝ කරේ මෙන්න මේ දේ. අපි දූපත් මානසිකත්වය කියන කතාව ගැන කතා කරා වෙනම කතා කරමු අපි. ඒක තමයි වටින්නේ. අද මේ කොවිඩ් වසංගතයත් එක්ක කවුරුත් කියන්නේ මොකද්ද? හුදකලා ඉන්න පුරට වලට දිනුවා. අපේ රට මේ දිනුවේ මෙන්න මේ කාරණාත් එක්ක වෙනම කතා කරන කාරණයක්. කොහොම වුණත් මේ බටහිර ජාතිකයෝ අපිට දීලා ගියපු ඒවල් අපි ඕනකට වඩා අදටත් ඉන්නවා අපේ පිරිස අහවල් රටේ එක හොඳයි. අහවල් රට තමයි හොඳ අපේ රටට වඩා. හැබැයි මේ කොවිඩ්-19 වසංගතයෙන් මොකද අන්තිමට උනේ? ඒ කට්ටිය දැන් වැඳගෙන මං අපහාස කරනවා හෝ නැත්නම් ඒ අවසක්සේරු කරනවා නේ. ඔවුන් අපිට යම් විදේශ විනිමයක් හදලා දුන්නා. හැබැයි ගියපු බොහෝ දවි සම්පත් රටට පරිභව කරා. මේක රටක්ද? මේ රට අපිරිසුදුයි. මේ රටේ මිනිස්සු ගුණමකුයි. මේ රටේ මිනිස්සු ආරවුල් කරගන්නවා. මේ රටේ මිනිස්සු මොනවා හරි කිය ඒගොල්ලෝ ඒ රටට ආවඩ වඩ හිටියා. දැන් ඉපදිච්ච රටට ඇවිල්ලා මැරෙන්න කවුරුත් ඉල්ලනවා. ඒ තත්ත්වයක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ සම්පත්. ඒ නිසා යම් සීමාවකට වඩා තමන්ගේ රට ගැන
තමන්ගේ ප්‍රදේශයේ උපදිච්ච ගම් ප්‍රදේශ දෙමාපියන් මේවා දිහා අවඥාවෙන් බලනවා නම් ඒක සුදුසු වෙන්නේ නැහැ. මේක පුරුදු කරේම බටහිර ජාතීන් කියන මතයක ස්ථාවරයක අපි ඉන්නවා. ඇත්තටම වරුණ ප්‍රේමහත්මයා දැන් මේ ඉතිහාසය තුළ සමහර දේවල් මතුවුනේ නැහැ. මතු නොවෙන්න හේතුව තමයි ඒව සමාජයේ සැබවින්ම තිබුණා. ඒ නිසා මේ අලුතෙන් මතු කරලා දෙන්න ඕනේ නැහැ. එහෙම අනවශ්‍ය දේවල් අපි මතු කරලා දෙනවා ගොඩක්. ඒ මතු කිරීමෙන් තමයි වර්තමාන කේන්ද්‍රවාදයේ එක්තරා ආකාරයෙන් ආරම්භය සිද්ධ වුනේ. එවනම් අද දවසේ අපි කතා කරමින් ඉන්නේ හොඳම රටක් වැඩසටහන සමග සම්පත් කියන මාතෘකාව තමයි අපේ අද දවසේ මාතෘකාව. ඒ තුලිනුත් විශේෂිතව අපි අද දවසේ කතා කරන්න අපේක්ෂා කරන්නේ මානව සම්පත් පිළිබඳව. එහෙමනම් අපි කෙටි විවේකයක් ලබා ගන්නටයි සූදානම්. ඔබටත් පුළුවන් ඔබගේ වටිනා අදහස් අපට ලියා එවන්න. අපේ ලිපිනය හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලිබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. ඔබ දුරකථනයෙන් ආමන්ත්‍රණය කරනවා නම් අපේ දුරකථන අංකය 077යි 321යි 39යි 66. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් හමු වෙමු. එවනම් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයෙන් අනතුරු නැවතත් හොඳම රටක් වැඩසටහන සමගින් එකතු වන්නට. අද දවසෙත් ඊටාත්ම ඔබට හුරු පුරුදු අපේ සමීපතම සම්පත්දායකින් දෙදෙනෙක් අපි අපේ මැදිරියට කැඳවාගෙන තිබෙනවා. ඒ තමයි ඔබ දන්නවා මගේ දකුණු අත පැත්තේ අපේ වර්ණන් පෙරේර මහත්මයා, ඒ වගේම වම් අත පැත්තේ විදානපතින මහත්මයා. අද දවසේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ සම්පත් පිළිබඳව. මේ සම්පත් පිළිබඳව අපි විවේකයට පෙර සාකච්ඡා කරා බොහොමත්ම පුළුල්ව. අපි විරාමයෙන් පස්සේ කතා කරන්න අපේක්ෂා කරන්නේ මේ සම්පත් වල භාවිතය පිළිබඳව යම් පුළුල් වූ දෘෂ්ටි කෝණයකින්. සාමාන්‍යයෙන් ලෝකේ සම්පත් භාවිතයන් පිළිබඳව කතා කරනකොට සම්පත් වල අදි භාවිතයන් පිළිබඳව කතා කරනවා. ඌණ භාවිතයන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම සම්පත් අවභාවිතය පිළිබඳව කතා කරනවා. මේ මාතෘකා තුන තුල තමයි සාකච්ඡාවට බඳුන් වෙන්නේ. සාමාන්‍ය පරිදි සම්පත් භාවිතයක් තියෙනවා නම් ඒ පිළිබඳව කාටවත් කතා කරන්න විවේචන ඉදිරිපත් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි තියෙන සම්පත් අධිභාවිත වෙනවා නම්, ඌණ භාවිත වෙනවා නම්, ඒ වගේම අවභාවිත වෙනවා නම් එතන යම් ගැටලුවක් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හැබැයි අපි මේ රටේ තියෙන සමස්ත සම්පත් පිළිබඳව අද දවසේ කතා කරනවා නම් අපි ගුවන් කාලේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපි විවේකයෙන් පසුව අපේ සාකච්ඡාව යොමු කරනවා මානව සම්පත කියන කාරණාව හා සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ මානව සම්පතෙත් රාජ්‍ය සේවාවේ මානව සම්පත පිළිබඳව තමයි අපි කතා කරන්නේ. වර්ණන් පෙරේර මහත්මයා, මේ අපි රාජ්‍ය සේවාවේ මානව සම්පත අපි කොහොමද මේක හඳුන්වන්නේ? මානව සම්පත තමයි ලෝක සම්පත් අතුරින් පුනර්ජනනය කරන්න බැරි හැකියාවල සීමාවක් නැති සම්පත. මේක අපිට සංසන්දනය කරන්න බෑ කොහොමදවත්. රාජ්‍ය ආයතන දෙකක් ගත්තත්, රජයන් දෙකක් ගත්තත් එකම ආයතනයක එකම තනතුරක වැඩ කරන ඉස්සරහට වැඩ කරන අය ගැන සංසන්දනයක් අපිට කරන්නට බෑ සම්පත්. ඒ නිසා මානව සම්පත කියලා කියන්නේ මිල කරන්න බැරි සම්පතක්. අපට පරිගණකයක් කැඩුණොත් පරිගණකයක් ඒ වෙනුවට යොදා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම කාර්යක්ෂමතාවය තියෙනවා. මුද්‍රණ යන්ත්‍රයක් printer එකක් අපි කියලා කිව්වොත් printer එකෙන් තප්පරයකට print out 5ක් ගන්න පුළුවන් නම් ඒකට විදුලි බලය තියෙනවා නම් ඒවයි අවශ්‍ය කරන තින්ත ප්‍රමාණය තියෙනවා නම් ඒ හැම printer එකක්ම ඒ කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා. නමුත් ඒ කාර්යාලෙම වැඩ කරන මිනිස්සු දෙන්නෙක් අරගත්තොත් මානව සම්පත් ආකාර දෙකක් අපි අරගත්තොත් පිරිමි කෙනෙක් හා කාන්තා කෙනෙක් ගත්තොත් වයසින් වැඩි කෙනෙක් හා වයසින් අඩු කෙනෙක් ගත්තොත් තරුණ වයස කෙනෙක් හා මැදි වයස කෙනෙක් ගත්තොත් එහෙමත් නැත්නම් එකම වයස එකම උපන්දිනයේ තියෙන දෙන්නෙක් ගත්තා. ඒ දෙන්නා කටයුතු කරන ආකාරය, හිතන ආකාරය, විශේෂයෙන් අපි කතා කරලා ආකල්ප ගැන ඔවුන්ගේ ආකල්පත් එක්ක ඔවුන්ගේ භාවිතාව ආකාර දෙකක්. ඒ නිසා මේ මානව සම්පතට සංසන්දනයක් නැහැ මේ ලෝකේ කොහෙවත්. ඔවුන්ගේ හැකියාවල සීමාවක් නැහැ. ඒ නිසා අපි මානව සම්පත ගැන කතා කරද්දී ඌණ භාවිතය, අවභාවිතය හා අධිභාවිතය ගැන විශේෂයෙන් කතා කළ යුතුමයි සම්පත්. විශේෂයෙන් ලංකාවේ රාජ්‍ය සේවයේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේ රාජ්‍ය සේවය කියන එක ආවේ රජතුමාට සේවය කරන කියන එක ගැන. ඒ කාලේ රටවැසියෝ සියලුම දෙනා නරපතියට එහෙමත් නැත්නම් මානව සම්පතේ හිමිකාරයට සේවය කරන්න බැඳිලා හිටියා. අපි දුටුගැමුණු රජතුමාගේ වංශ කතාව කියවගෙන යද්දී තියෙනවා දුටුගැමුණු කුමාරයා ඉපදුනත් එක්කම තමයි ඒ කඩොල් ලතා ඉපදුනේ. දසමහා යෝධයෝ ඉපදුනේ. මේගොල්ලෝ උපදිනවා කියලා දැනගෙන හිටියේ නැහැ විහාර මහදේවිය හෝ කාවන්තිස්ස රජතුමා. නමුත් මුඛ පරම්පරාගතව ඒ වගේම තමයි ඒ කාලේ නක්ෂත්‍රය ආදී විවිධ ශිල්ප ශාස්ත්‍ර තිබුණා. මේ ශිල්ප ශාස්ත්‍ර වලින් ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ නක්ෂත්‍රකරුවෝ කියනවා කුමාරයාට
තමයි ලංකාව එක්සේසත් කරන්න පුළුවන්කම තියෙන ලා රජතුමාට විරුද්ධව සටන් කරලා ඒකට කුමන හෝ ආකාරයකින් හරියන සත්තු සිව්පාව මුළු පරිසරෙම හැදුණා කියලා. ඉතින් මේ මානව සම්පත තමයි දසමහයෝධය කියලා කියන්නේ. මානව සම්පත තමයි ඔවුන්ගේ උපදේශකයෝ කියලා කියන්නේ. අපි මේ කතාව ගැන තව විස්තර කතා කරගෙන යමු ඉදිරියේදී ඒ තියෙන ඉතිහාසය ගැන අපේ. ඉතින් ඒ ආකාරයෙන් අපු රාජ්‍ය සේවය තමයි අදත් මේ තියෙන්නේ. හැබැයි අපි මේ විවේකයට ඉස්සරලා කතා කරපු පටහිරකරණයත් එක්ක මේක සම්පූර්ණයෙන් උඩු යට කුරුකු වෙලා මහ විකෘතියක් සම්පත්තද අපේ රාජ්‍ය සේවයේ තියෙන්නේ. හේතුව තමයි රජතුමාට විතරක් නෙමෙයි රටටයි සේවය කළේ. මා චූටි කතාවක් මේ අවස්ථාවේදී මා හිතනවා සිහිපත් කළොත් හොඳයි කියලා පොඩි වෙලාවක් ගත වුණා. දුටුගැමුණු කුමාරයා අවසාන කාලයේදී එතුමාගේ ජීවිතේ රුවන්වැලි මහා සෑය වෙච්ච පොරොන්දුවකට අනුව හදනවා. රුවන්වැලි සෑය හදන්නේ ස්වර්ණමාලී දිව්‍ය රාජයාට වෙච්ච පොරොන්දුවකට. එතන ස්වර්ණමාලී දේවතාව වැඩ වාසය කරන ගස කපන්න සිද්ධ වෙනවා. රන්තෙලඹු ගස. ඒක කපන්න සිද්ධ වෙනවා. එතෙන්දී පොරොන්දුවක් වෙනවා. මෙතන මම ඉදි කරනවා විශාල චෛත්‍ය. බුදුරජාණන් වහන්සේගේ ධාතු රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරලා ඒ ප්‍රමාණයට හරියන්න චෛත්‍යයක් හදනවා කියලා පොරොන්දු වෙනවා. ඒ ආකාරයෙන් හදන චෛත්‍යෙදී අපි අහලා තියෙනවා 7 වතාවක් ඒක ගිලුණා කියලා. ඉතිහාසයේ සඳහන් වෙලා තිබුණට ඒක ලේඛනගත වෙලා නැහැ සම්පත්. මගේ දැනීම හැටියට මා නිවැරදි කරන්න ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් කොහොම වුණත් රටවැසියන්ට පණිවිඩයක් කියවම යුද්ධය දිනලා ජයග්‍රහණය කළා රට එක්සේසත් කරලා රාජ්‍ය සේවයට එන්න. මොකටද? මේ චෛත්‍ය හදන්න. මිනිස්සු වෙන්නේ ගෙදරින් තමන් කෑම බැඳගෙන ඉන්නේ. තමන් කෑම බැඳගෙන. රජතුමා මොකද කරන්නේ? කෑම උයනවා දහස් ගානකට කන්න දෙන්න. නමුත් ඒව ඉතිරි. දවස් කීපයක් එක කරලා රජතුමා වැඩි අතහැරලා දානවා. මොකද හේතුව අපරාධ සම්පත් නාස්ති වෙනවා. මිනිස්සුන්ගේ හැකියාවේ සීමාවක් නැහැ. අදටත් රුවන්වැලි මහා සෑය, අවුකන පිළිමය ඒව ගැන කතා කරොත් අපිට තවත් දවස් ගානක් කතා කරන්න වේවි. තාක්ෂණය ගැන විද්‍යාඥයන්ට තවමත් හිතා ගන්න බෑ කොහොමද හරියටම වෘත්තයක් ඇන්දේ එතන. හරි වෘත්තයක් තියෙන්නේ. මැද තියෙනවා සටහන් කරපු දේවල් ඒ ගර්භය සොයාගෙන යද්දි තියෙනවා. චූඩාමාණික්කේ තියෙන උඩට ඇඳගෙන ඒක නාභිය විදිහට සලකලා බැලුවොත් හරිම වෘත්තයක් තියෙන්නේ. මේ ගැන තාක්ෂණයක් කොහෙන් හොයාගත්ත කියන කාරණේ ගැටලුවක්. ඒ තාක්ෂණ ශිල්පියෝ ලංකාවේ මානව සම්පත. ඔවුන්ගේ හැකියාවේ සීමාවක් නැහැ. ලෝකේ අනිත් ජාතීන් අපි මීට පෙරත් කතා කරා අනිත් ජාතීන් මේ කාලේ කැලවල වල ඉන්නේ නැති සම්පත්. සත්තුන්ගේ පස්සේ දුවන්නේ නැති. නමුත් අපේ තාක්ෂණයෙන් අපි ඒව හැදුවා. ඉතින් මෙහෙම අපු රාජ්‍ය සේවය මා කියාගෙන ගියපු කතාව රජතුමා දුටුගැමුණු කුමාරයා මොකද කරන්නේ මිනිස්සු තමන් කෑම අරගෙන ඇවිල්ලා වතුර අරගෙන ඇවිල්ලා යන්න අරගන්නේ නැහැ ඒකට වේතනයක්. රජතුමා නියම කරනවා මොකද්ද කියන්නේ? අනිවාර්යයෙන්ම මේ කරන සේවයට වැටුපක් ගත යුතුමයි. මිනිස්සු වැටුප් ගන්නෙත් නැහැ. කොන් හතරේ රන් රිදී මුතුමැණික් ඊළඟට රත්රන් ලොකු භාජන වල දාලා තියෙන මිනිස්සුන්ට කියන කැමති තරම් අරන් යන්න කියලා. මිනිස්සු මොකද කරන්නේ සම්පත් පැනලා දුවනවා මේ හවස වැඩ කරලා පැනලා දුවනවා මේව තියෙද්දි. අපිට බෑ වැඩ කරන්න. රජතුමා රට එක්සේසත් කරලා දුන්නා. රජතුමා අපිට ලංකාව නිවැරදි මාවතට අරගෙන යන්න අපිට රටක් විදියට ඉදිරි කරලා දුන්නා. දැන් අපි රජතුමාට සේවය කරන්න ඕන. මෙන්න මෙහෙම අපු රාජ්‍ය සේවයක්. ඔවුන් රාජ්‍ය සේවය කරලා වැටුපක් හෝ දීමනාවක් ගත්තේ නැහැ. නමුත් වර්තමානයේ කතා කරගෙන ගියොත් අපි හරිම අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. හැබැයි මේක ආවේ බටහිර ජාතීන්ගේ මේ බටහිරකරණයත් එක්ක. ඔවුන් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි. ඒකේ තියෙනවා හොඳ නරක දෙපැත්තක්. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක තමයි වැඩ කරන පැය ගාණක් ආවේ. ඒ කාලේ රජතුමාට සේවය කරන්න පැය ගාණක් තිබුණේ නැහැ. Tamanට හැකි පමණට වඩා මිනිස්සු කැමැත්තෙන් වැඩ කරා. ඉතින් මෙන්න මේ රාජ්‍ය සේවයේ මානව සම්පත ඌන භාවිතය අවභාවිතය ආදී භාවිතය අපේ රටේ අපි අත්දකිනවා අදට මේ වෙද්දී. රාජ්‍ය ආයතන කිහිපයක රාජකාරී කරද්දී මේ ආකාර තුනම සම්පත් අඩු වැඩි විදිහට අපි දැක්කා. වර්තමානයේත් මේක අපි අත්දකිනවා. ඇත්තටම ඔබතුමා සඳහන් කරන්නේ මේ දැන් මානව සම්පත හා සම්බන්ධයෙන් කතා කරනකොට පාලකයාගේ නියමය මොන ආකාරයෙන් වුණත් නමුත් ශ්‍රම සම්පත සම්පාදනය කරන එහෙම නැත්නම් මානව ප්‍රාග්ධනය ඉදිරිපත් කරන පුරවැසියට තමයි තමන්ගේ ආකල්ප හා බැඳුණු යුතුයකම තියෙන්නේ තමන්ගේ සේවාව ලබා දීමේදී. විධානපති මහත්මයා කොහොමද ඔබතුමන්ගේ අත්දැකීම? අත් වශයෙන් දැන් වන්පෙර මහත්මයා මතක් කරා මේ ඒ කාලේ රජුරුවන්ට සේවය කරපු රටවැසියෝ වැටුප් ගත්තේ නැති ගෙදරින් කෑම වදන් ඇවිල්ලා කාලා වැඩ කරපු තමන් සේවයක් කළ යුතුයි කියලා හිතාගෙන වැඩ කරන මට්ටමේ ඉඳලා අද වෙනකොට සම්පත් මහත්තයා ඌක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට වෙලා තමන්ට ලැබෙන වරප්‍රසාද ගැන අතිශයින්ම සංවේදී
තමන්ගෙන් ඉටු යුතු සේවාව ගැන කිසිදු තැකීමක් නොකරන බහුතරයක් ඉන්න රාජ්‍ය සේවයක් බවට පත් වෙලා තියෙනවා. පරිණාමය සම්පූර්ණ උඩු යටිකුරු වෙලා තියෙනවා. මේවා එක සැරේට වුණු දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට වරප්‍රසාද ආදිය ලැබෙන්න රජයේ සේවය දැන් ඉස්සර ඔය කියන විදිහට තමන්ගෙන් ඉටු යුතුකමක් භෞතික වශයෙන් දෙයක් ගොඩනගන්න ගිහිල්ලා ඔය රුවන්වැලිසෑය ගොඩනගන්න ගිහිල්ලා ඇඟ මහන්සි වෙලා වැඩ කරේ. අද රාජ්‍ය ආයතන වල බලාපොරොත්තු වෙන්නේ මොකද? අද රාජ්‍ය ආයතන වල තමන් වගේම ලේ මස් නහර වලින් හැදිච්ලා එන තව මිනිසෙකුට සේවාවක් ලැබෙයින්. සමහර වෙලාවට එතන ඇඟ මහන්සි වෙලා ඒ කියන්නේ කය වෙහෙසලා කරන සේවාවක් නෙමෙයි. උපදෙස් ටිකක් දීලා ඒ කියන්නේ තමන්ගේ දැනුම පාවිච්චි කරලා අරයා අනිත් කෙනා තමන්ගේ සේවාව ලැබීමට එන කෙනා පත් වෙලා තියෙන යම්කිසි අර්බුදයකින් මුදවා ගැනීමට දෙන උපදෙස් ටිකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් එයාගෙම ඒ ගේන දෙයක්ම පාවිච්චි කරලා ඔහුට අවශ්‍ය දේ කරලා දෙන්න. දැන් උදාහරණයක් ඇරෙන්න මා නියෝජනය කරන ශාස්ත්‍රේ නම් අත් වශයෙන් යැපෙන්නේ තමන් වෙත එන ගනුදෙනු කරන බැංකු ශාස්ත්‍රයේ යැපෙන්නේ තමන් වෙත එන ගනුදෙනු කරන. නමුත් මට හිතන්න බෑ එන කෙනාගේ අවශ්‍යතාවය හරියට අඳුනගෙන ඔහු එක්රැස් කරපු අමාරුවෙන් හම්බ කරගත්ත මුදල් ටික ඔහුට යහපතක් වෙන විදිහට යොදවලා දෙන්න තරම් තමන්ගේ දැනීම යොදා ගන්න නිලධාරීන් ඉන්නවාද කියලා. ඒ තරමට මේ தත්ත්වය වෙනස් වුණා. හැබැයි එක දෙයක් තියෙනවා. අනිකුත් මේ ওই සම්පත් ගැන භෞතික සම්පත් වලට වඩා මානව සම්පත ඇගීමට ලක් කරනකොට අපිට දෙන ප්‍රධානම දේ තමයි මුලින්ම මා කිව්වේ ඒවයි ප්‍රමාණාත්මක ක්‍රියාත්මක වීමක ධාරිතාවයේ වගේ දේවල් නෙමෙයි අපි බලන්නේ ගුණාත්මක පැත්ත. ඒ ගුණාත්මක පැත්තේ ඉන්නේ හදවතේ වගේ දේවල්. ඉතින් ඒවා ආකල්පත් එක්ක එන දේවල්. ඉතින් ආකල්ප පිරිහීම අර අපි මුලින් කතා කරපු සමාජ ආර්ථික වටපිටාව වෙනස් වීම යටත් විජිතවාදයට යාම නීති පද්ධති වෙනස් වීම හැම එකේම අවසාන ප්‍රතිපලයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු එකක් තියෙන මිනිසුන්ගේ අර ආත්මාර්ථකාමීත්වය වගේ සමාජීය මේ ඇත්තටම සමාජයට අහිතකර දේවල් ගොඩ ගැහෙන්නේ හදවත් ඇතුළේ පිරෙන්නේ සාමූහික ක්‍රියාකාරකම් අඩුයි. තවත් දෙයක් තියෙනවා ආයතන ප්‍රධානීන් වශයෙන් අපි සියලු දෙනා ආයතනයේ මෙහෙවන අය දැනගන්න ඕනේ මානව සම්පත් නිසි ඇගීමට ලක් කරලා ඒගොල්ලන්ගේ තියෙන ගුණාංග ඒගොල්ලන්ගේ තියෙන ආකල්ප ඒ තැන් වලට ගැළපෙන උදාහරණයක් හැටියට යම් නීතියක් තදින් ක්‍රියාත්මක කරන්න ඕන පුජ්‍යලෙක් ඉන්න ඕන තැනකට මෘදු ගුණ තියෙන කෙනෙක් දාලා හරියන්නේ නැහැ එතනට නීති සම්බන්ධයෙන් ඉන්න බොරුවට හරි දැඩි බවක් පෙන්වන නිලධාරියෙක් දාන්න ඕන. සමහර වෙලාවල් වලට දෙන උපදේශනීය වගේ දේවල් කරන්න අවශ්‍ය තැන් වලට ඊට වඩා සංවේදීව අදවතට බහලා කතා කරන්න පුළුවන් අය දාන්න. මෙන්න මේ සම්පත් සුහුරු භාවිතය කිරීම. නියම ස්මාර්ට් විදියට යොදා ගැනීම, හරි විදියට ප්‍රශස්ත විදියට යොදා ගැනීමට නම් මානව සම්පත මෙහෙවන්න ළඟ තියෙනවා. ඒ මානව සම්පත කියන්නේ මානවයා, ඒ සේවකයා, ඒ රාජ්‍ය සේවකයා දැකලා ඔහුගේ ක්‍රියාකාරීත්වය දිහා බලාගෙන ඉඳලා ඔහු නිසි ඇගීමකට ලක් කළා නියම තැන ඔහු වාඩි කරවන්න පුළුවන් විදිහේ නායකත්වයක් තියෙනවා. ඉතින් ඒව නැහැ. ඉතින් අර මෙතුමා කියපු රජුගේ කාලේ වගේ සාමූහික වගකීමක් අද නැහැ. ඒක එක්කෙනා තැන් වලට මේ තාක්ෂණ දියුණු වීමත් එක්ක යම් කිසි ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ලබා ගන්න ඉස්සර නම් කණ්ඩායමක චක්‍රීය කටයුත්තක් බලපෑවා. නමුත් අද වෙලා තියෙන්නේ එක් තැන් වලට කොටු වෙලා තමන් හදාගත්ත සුවදායක පරිසරයක් තුළ ඉඳගෙන නිශ්චිත කාර්යභාරයක් කළා නැගිටලා යන සේවා වටපිටාව. ඉතින් එහෙම වුණාම අනිවාර්යයෙන්ම මේ හදවත පැත්තේ ගුණාංග පිරිහෙනවා. ඉතින් ඕක තමයි අද වෙනස් වීම වෙලා තියෙන අපි අපේක්ෂා කරන තත්ත්වෙ නැත්නම්. ඇත්තටම වර්ඩන් පිළ මහත්මයා දැන් අපි කතා කරන රාජ්‍ය සේවකයා කියන මාතෘකාවත් එක්කනේ. දැන් සේවකයා කියනවා නම් ස්වාමියෙක් ඉන්නවා. දැන් ඇත්තටම රාජ්‍ය සේවකයා නිවැරදිවම අවබෝධ කරගෙන තියෙනවද තමන්ගේ ස්වාමියා කවුද කියලා? සම්පත් මේක තමයි ගැටලුව තියෙන්නේ. මෙන්න මෙතෙන්දී අපිට ආයි අර මාතෘකාවට යන්න සිද්ධ වෙනවා අවභාවිතය හා ඌනභාවිතය කියන දෙකටම. අවභාවිතාවට හොඳ උදාහරණයක් කිව්වා අපේ මේ විධානපතිරණ මැතිතුමා. එතුමා කිව්වා මෘදු ගුණාංග තියෙන ඕන තැන් වලට මෘදු ගුණාංග තියෙන පාලකයෝ, දැඩි ගුණාංග තියෙන ඕන තැන්වල දැඩි ගුණාංග තියෙන පාලකයෝ යෙදිය යුතුයි කියලා. මේ කාරණේ රාජ්‍ය පාලනයේ එක උපක්‍රමයක්, ක්‍රම ශිල්පයක්, ටූල් එකක්. ඒකට තමයි පාලකයෝ මෙහෙවන පිරිස් නිවැරදිව ක්‍රියාමාර්ග අරගෙන ඒගොල්ලෝ අඳුර ගන්න පාවිච්චි කරනවා. ඒක නිසානේ සම්පත් රාජ්‍ය සේවයට කවුරු හරි බඳව ගනිද්දී ඔහුට තියෙනවා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන ඉන්ඩක්ෂන් ට්‍රේනින් කියලා. එහෙමත් නැත්නම් සේවාරම්භක පුහුණුවක්.
ඕනෑම කෙනෙකුට දිය යුතුමයි. මෙන්න මෙතෙන් චුට්ටක් අපි අර බටහිර ජාතීන්ගේ පැත්තේ හොඳ සාධනීය තත්වයක් දකිනවා. බටහිර ජාතිකයන් රාජ්‍ය සේවයට බඳව ගනිද්දී සම්පත් ඔවුන් එකවරම සේවයේ යෙදුවේ නැහැ. ලංකාවට අනන්‍ය සංස්කෘතියක් තිබුණු නිසා ඒ බටහිර ජාතීන් පාලනය කරද්දී ශ්‍රී ලංකාව ඔවුන් වසරකට ආසන්න කාලයක්වත් උන් සේවාරම්භක පුහුණුවක යෙදෙව්වා. අපි හිතමු වර්තමානයේ තියෙන ග්‍රාම නිලධාරී තනතුර කියලා. එහෙමත් නැත්නම් ඒ කාලේ තිබුණු ඒ කාලේ පැවතෙන ග්‍රාම නිලධාරී කියන තනතුර නැත්නම් උපදිසාපති තනතුර, වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, මිනින්දොරු සේවය වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑම සේවයක ආරම්භයට ගන්න කෙනා, බොහොම තරුණ වයසේ ඉන්න කෙනා අධික ලේ ගමනාගමනයක් තියෙනවා. දැඩි තීරණ ගන්නවා, ක්ෂණික ප්‍රතිචාර දක්වනවා. මේ தත්ත්වය අවබෝධ කරගත්ත නිසා වුණ මොකද කරේ? වසරක කාලයක්වත් අඩුම තරමේ මොවුන් ජ්‍යෙෂ්ඨයන් අතර, පාලකයන් අතර, ඒ වගේම අනදෙන්නන් අතර සේවය යෙදුවා. එතකොට උන් දැනගත්තා මෘදු වෙන්න ඕන තැන මොකද්ද, දැඩි වෙන්න ඕන තැන මොකද්ද කියලා. ඒ නිසා පාලකයාගේ අතේ තියෙනවා සේවකයා හඳුනා ගැනීමේ සුවිශේෂී ගුණාංගයක් පවත්වා ගැනීම. මේක අනිවාර්යෙන් පුරුදු පුහුණු වී යුතුමයි පාලකයා. පාලකයා එසේ නොවුනොත් පාලකයා වැරදි තීන්දුව අරගන්න. අපිට උදාහරණ ඕන තරම් අපේ රාජ්‍ය සේවාවෙත් තියෙනවා, අපේ රටේ තියෙනවා, වර්තමානයේ වෙද්දී ලෝකේ ඕනම රටක තියෙනවා. ඒ නිසා සම්පත් මානව සම්පත හැසිරීම කලාවක්. මේ කලාව හැම පාලකයාගේ අතරෙම නැහැ. පාලකයෝ තෝරද්දි එහෙමත් නැත්නම් ප්‍රධානීන් තෝරද්දි මේ කලාව ප්‍රගුණ කළ හැකි උදවිය දෑ යුතුයි. අපි බටහිර මනෝවිද්‍යාව, ඒ වගේම බටහිර කළමනාකරන ක්‍රමවේදවල දකිනවා මැනේජ්මන්ට් කියලා කියන බටහිර කළමනාකරන ක්‍රමවේදවලට මේ මැනේජ්මන්ට් කියන ගොඩාක් සංකල්ප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමියා බිරිඳට ඉටු කළ යුතුකම් මොනවද? ස්වාමියා සේවකයාට ඉටු කළ යුතුකම් මොනවද? මේ ආකාරයෙන් අපි දන්නවා අපේ සූත්‍ර පිටක බොහොමයක මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා සම්පත්. ඒ නිසා මෙන්න මේ අපි අදහන බෞද්ධ දර්ශනයත් එක්ක මේ දේවල් ගලප ගන්නවා නම් මා හිතන ප්‍රධානින් බොහෝ දෙනෙකුට වඩා පහසු වේවි මානව සම්පත හසුරවන්නට. මොකද ඔවුන් සංවේදී වෙන්නේ නැහැ. අපි දන්නවා රටේ බොහොමයක් ආයතනවල තමන් පඩි ගන්නෙ, එහෙම නැත්නම් තමන් වේතන ගන්නෙ මේ අහිංසක මිනිස්යන්ගේ බදු මුදල් වලින් කියලා කීයෙන් කී දෙනෙක් හිතනවද? අඩුම තරමේ මූණ හිනාවක් තියෙනවද සම්පත්? කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයන්ගේ වර්තමාන විද්‍යාවක බොහොම නරක පැත්තකට ගිහිල්ලා අප රාජ්‍ය සේවයට ඇතුළත් වෙද්දී ඒ වගේම තමයි අපේ දෙමාපියන් රාජ්‍ය සේවය නියැලෙද්දී ඔවුන්ගේ ළඟ නිතරම තිබුණා මුවග සිනාව. අදටත් ලෝකේ බොහෝ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ පුරවැසියන්ගේ තියෙන මේ හිනාවට ආකර්ෂණය වෙලා. නමුත් රාජ්‍ය සේවකයන්ගේ අතර මේක තියෙනවද? මගේ දුක අනුන්ගේ දුක අරගෙන ඒකට අපේ ඇහැට කඳුලක් අරගෙන ඔහුත් එක්ක එකතු වෙලා වැඩේ කරලා දෙන්න කියලා කීයෙන් කී දෙනෙක් ඒ ආකල්ප ඉන්නවද? මේක දැකපු ප්‍රධාන කී දෙනෙක් ඉන්නවද? මාත් එක්ක අමනාප වෙන්නට යන්න එපා. බොහෝ කාර්යාලවල මේ කටයුත්ත කරනවා ඇති. නමුත් තවමත් සාධනීය මට්ටමට මේ දේ කරනවද කියන සැකේ තියෙන නිසා සම්පත් මාත් ප්‍රධානියෙක් විදිහට කටයුතු කරපු ආයතන කීපයක් තිබුණා. ඒවයි අත්දැකීම් එක්කත් වර්තමාන අත්දැකීම් එක්කත් තමයි මේ කතා කරන්නේ. ඔව්. ඇත්තටම බලන්න පිට මහත්මයා දැන් මේ මෙතුමා සඳහන් කරන්නේ එතකොට මේ රාජ්‍ය සේවකයාගේ ස්වාමියා කියන්නේ ප්‍රජාව. ඒ කියන්නේ අපෙන් සේවාව ලබා ගන්න මිනිස්සු. ඇත්තටම විධානපති මහත්මයා මේ අපේ රාජ්‍ය සේවකයන්ට පුළුවන්කම ලැබිලා තියෙනවද ඒන මිනිස්සුන්ගේ සැබෑ අවශ්‍යතාවය තේරුම් ගන්න? උතන්දි වෙලා තියෙන්නේ ඇත්තටම රාජ්‍ය සේවකයයි රාජ්‍ය සේවයේ කියන රාජ්‍ය ආණ්ඩුවේ රස්සාවේ කියන එකේ අනවශ්‍ය සුරක්ෂිතභාවයක් රාජ්‍ය සේවකයාට කාලයක් තිස්සේ ලැබිලා තියෙනවා. ඒතකොට යම් කිසි කෙනෙක් යම් තැනක සුවදායීද උට අවදානමක් නැද්ද? ඔහු අත්නොමතිකව වැඩ කරනවා. එතකොට ඔහුට හිතෙන්නේ නැහැ කොයි වෙලාවකවත් මා ළඟට සේවාව ලබා ගන්න එන කෙනාට අපි හරි සේවාවක් ලබා දුන්නේ නැත්නම් අපි මේ අපිට මේ තියෙන තත්ත්වයන් මේ වරප්‍රසාදයන් නැති වෙවි කියලා හිතෙන්නේ නැහැ. රාජ්‍ය සේවයේ මෙන්න මේ අනවශ්‍ය සුවපහසු සහ ආරක්ෂිත වටපිටාව සේවකින්ට ලැබුණු නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් ඔබ අහපු ප්‍රශ්නේ තමයි ඔවුන්ගේ අවශ්‍යතා හරියට අඳුන ගන්නවා කියන්නේ. මේ අවශ්‍යතාවය හරියට අඳුන ගන්න නම් ওই ස්වානුභූතිය කියන එක තියෙන ඒ මිනිහට හිතෙන දේ මට හිතෙන්න නම් අත් වශයෙන් ඒකට සැබෑ අවශ්‍යතාවයක් තියෙනෝනේ ඒ මිනිස්සෙගේ පැත්තේ ඉඳන් බලන්න. නමුත් අපේ රජයේ සේවය අපි කියනවා අර මේ ඔහුගේ සපත්තුවට බැහැලා බලන්න කියලා. ඉතින් නමුත් එකක් තියෙන්නේ අපේ රජයේ සේවක බහුතරයක්. දැන් ඒක පරම්පරාවක් තිබුණා. මේ දැන් රාජ්‍ය සේවයට එන එක Tamanට අභිමානයක් කියලා සලකගෙන ඇවිල්ලා ඒ අභිමානය රැකගෙන අභිමානවත්ව රැකියාව කරපු පරම්පරාවක් හිටියා. නමුත් ඒ කාලේට වඩා දැන් වෙනස් වෙලා තියෙන දැන් මොකක්ද ඇත්තටම? ඇයි රජයේ රැකියාවක් දැන් මිනිස්සු හොයන්නේ අපේ මිනිස්සු?
ඉන්නකම් රැකියාව හම්බ වෙනකම් රාජ්‍ය ආයතනට බණින. උදාහරණයක් ඇටියට දැන් අද තරුණ පරම්පරාව උසස් පෙළ සමත් වෙලා රැකියාවක් හොයන කෙනෙක් නම් රාජ්‍ය ආයතන වල සේවාව ගැන බරපතල කලකිරීමෙන් ඉන්නේ. නමුත් ඔහුට තෝරා ගන්න අවස්ථාවක් ලැබුණොත් රැකියා දෙක තුනක් පුජ්‍යලිකාංශේ රාජ්‍යාංශේ දීලා ඔහු ආම රාජ්‍යාංශේ රැකියාව තෝරගන්නවා. ඉතින් ඇයි මේ තමන් බණින තැනට තමයි යන්නේ? ඔහු දන්නවා එතන සුරක්ෂිතයි කියලා. යම් කෙනෙක් අපි වේස මහන්සි වෙලා අතපය ගහලා පීගිනලා වැඩ කරන්නේ මහන්සි වෙන්නේ අපි ගිලෙන්න යනවා කියලා දැනනවනේ. එහෙම නැති තැනක අපි නිද්‍රාශීලීව ඉන්නවා. අන්න ඒ වගේ තත්ත්වයක් රජයේ සේවයේ බහුතරයක් අයට රාජ්‍ය සේව විශ්‍රාම සහිත වරප්‍රසාද සහිත හොඳ වැටුපක් තියෙන ස්ථිර සේවාවක්. කවදාවත් තමන්ගේ සේවාව ඒ කියන්නේ මේ කාර්ය සාධනයේ මත පදනම් වූ සේවයේ ඇගීමක් අනුදු උසස් වීමක් එහෙම කෙරෙන්නේ නැහැ රාජ්‍යාංශය තාම. ඉතින් ඒ නිසා ඒ තාක්කල් එසේ කෙරෙන තාක්කල් මිනිසුන්ගේ අවශ්‍යතා අඳුර ගන්න කිසි කෙනෙකුට අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ අනිත් එක තමයි ඒ හැම වෙලාවෙම එන කෙනා දිහා යම් පරතරයක් තියාගෙන බලන්න. නිකන් අසරණ හිඟන්නේ තමන්ගේ ළඟට ඇවිල්ලා කීයක් කර ඉල්ලන් යන්නේ කඩා වඩා ගන්න එන මිනිස්සුක් දිහා බලනවා වගේ සමහර බලන්න. ඒ ඉන්න ගමන් අර ඒ එන කෙනාගේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වීම ඒ කියන කනගාටුදායක මට්ටමේ තිබුණත් තමන්ගේ ඒ දවසේ වෙලාව වෙනකොට උදේ කෑම වේල තේ වේල එතකොට විවේකයේ තමන්ගේ දරුවා මොන්ටිසෝරියෙන් ගන්න එක ගැන ඔය හැම අපි මං හිතන්නේ අපි අපි තුන් දෙනාටම තියෙන විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා. මේ ඉතින් අපි ඉන්න තැන විවේචනය කරගන්න ඕනේ. නමුත් මේක අපි දකින්න තාක්කල් තමන් දකින්න තාක්කල් මේක නොදකින්න තාක්කල් නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ සම්පත් මහත්තයා මේ මිනිස්සුන්ගේ රජයේ සේවකයාගේ එහෙම නැත්නම් මේ සේවාව ඉටු කරන්න ඉන්න පුජ්‍යලයාගේ අර සුව පහසු වටපිටාව තියෙන තාක්කල් ඔහු මහජනයාට හොඳ සේවයක් සපයයි කියලා මම හිතනවා. ඔව්. ඇත්තටම මේ වෙනපිරි මහත්මයා ඊටමත්ම හොඳ විග්‍රහයක් විධානපති මහත්මයා කරා මේ වර්තමාන එකහතකින් බැලුවාම ඔබ ප්‍රේක්ෂකෙක් වශයෙන් රාජ්‍ය සේවාව තුළ නියැලෙනවා නම් ඔබේ හදවතට තට්ටු කරලා බලන්න සමහර වෙලාවට ඔබට දැනෙනවා ඇති ඔබ කැඩපතක් ඉදිරියේ ඉඳගෙන ඔබම නේද මේ කතා කරන්න කියලා. සමහර විටක සමහර කෙනෙකුට එසේ නොවන්නට පුළුවන්. ඒ වූ හෘද සාක්ෂියට අනුව අර මාසයේ අවසානයේ 20 වෙනිදාට 25 වෙනිදාට තමන්ට ලැබෙන පඩිපතට අදාළව තමන්ගේ ස්වාමියා ඒ කියන්නේ මේ ප්‍රජාවට යමක් කළා කියන සිතුවිල්ල තමන්ට හැඟෙනවා නම් ඔහු හෘද සාක්ෂියට අනුව ජීවත් වෙන රාජ්‍ය සේවකයෙක් කියලා හඳුන්වන්නට පුළුවන්. වරණ පිට මහත්මයා මේ දැන් මේ මානව සම්පතෙත් අපි දකිනවා මේ රාජ්‍ය සේවාව තුළ ඌනභාවිතයන්. මේ ඌනභාවිතයන් ඇති වෙන්න හේතු මොනවද? මේක අපි යම් තාක් දුරකට කොහොමද අඳුරගන්නේ? සම්පත් රාජ්‍ය සේවයට අරගන්නේ හැබෑම දක්ෂයෝ ටික. වර්තමානයේ වෙද්දී විභාග උසස්ම සමත් විභාග පවත්වන තරඟ විභාග මේ වගේ වැඩිපුරම ලකුණු ගන්න පිරිසනේ රාජ්‍ය සේවයට ඇතුළත් කරගන්නේ. අපි හිතමු පුරප්පාඩු තියෙන්නේ 100යි. ආයුධ පත්‍ර කැඳවුවට පස්සේ උපාධිධාරීන් පශ්චාත් උපාධිධාරීන් වෙන්න පුළුවන්. ඒ සුදුසුකම මූලික සුදුසුකම උපාධියක් නැත්නම් උසස් පෙළ නම් මූලික සුදුසුකම, සාමාන්‍ය පෙළ නම් මූලික සුදුසුකම, එහෙමත් නැත්නම් භාෂා ඥානයක් නම් මූලික සුදුසුකම ආයුධ පත්‍ර සකස් කරලා කී දෙනෙක් ආයුධ කරනවද? දහස් ගණක් ආයුධ කරනවා සම්පත්. මට මතකයි රාජ්‍ය සේවයේ එක්තරා පුරප්පාඩුවකට ඒක තන්තුරු වශයෙන් අපි නොකිය යුතුයි. පුරප්පාඩු තිබුණ සම්පත් 70යි. පුරප්පාඩු 70කට 7000කට අධික තරුණ තරුණයන් ආයුධ පත්‍ර සකස් කරලා තිබුණා. හිතන්න කොච්චර සංඛ්‍යාවක්ද එතකොට ඇතුළත් කරගන්නේ. තව වතාවක් පුරප්පාඩු තිබුණේ 34යි. 37000ක් ආයුධ පත්‍ර දාලා තිබුණා. පළාත් සභාවක පුරප්පාඩු සඳහා 1000කින් එකයි සුදුසුකම් ලබන්නේ. ඉතින් මේ තත්ත්වය දැනගෙන මේ තරුණ තරුණයන් ආයුධ කරන්නේ. හැබැයි මේ විභාගයක් තිබුණට පස්සේ අති දක්ෂයන් පිරිස තමයි රාජ්‍ය සේවයට ඇතුළත් කරගන්නේ. මොවුන්ගේ බඳවා ගැනීමේ ගැටලුවක් නැහැ. බඳවා ගන්න සුපිරි දක්ෂ පිරිස. මොවුන් අපි කියනවා ක්‍රීම් ඔෆ් ද නේෂන් කියලා කියන සමහර විවිධ සේවාවල්දී අපි කියන ක්‍රීම් ඔෆ් ද නේෂන් තමයි මේ රටකට බඳවගන්නේ. එහෙමනම් මොවුන්ගේ සේවාව ආවට පස්සේ මෙහෙම වෙන්නේ. අන්න ඒකට උදාහරණයක් මම හිතන්නේ පැහැදිලි වුණා මෙතෙන්දී. සේවාවට ආවට පස්සේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි මොවුන්ගේ දක්ෂතාවය මොට කරනවා ඒ කාර්යාල තුලින්. අන්න එතකොට සම්පත් වෙන්නේ මොකද්ද? අවභාවිතය. දක්ෂව පිරිසරගෙන උන්ගෙන් සේවය ගන්න නැත්නම් ඒක අවභාවිතයක්. ඌන භාවිතයකට වඩා අවභාවිතයක් කියලා අපි දකින්නේ. නමුත් මේ తත්වය දියුණු වෙච්ච
ජාතීන් බොහොමයක තිබුණේ නැහැ. උදාහරණයක් අපි අරගමු වර්තමාන ජනප්‍රියම රටක් විදියට ඒ වගේම තමයි කළමනාකරණ ක්‍රමවේදයේ සුවිසල් ජයග්‍රහණ ගත්ත රටක් විදියට සැලකෙන සිංගප්පූරුවේ සම්පත් මෙරිටෝක්‍රසි කියන එක තමයි තියෙන්නේ. බියුරෝක්‍රසි නෙමෙයි. අපි කතා කරන ඉංග්‍රීසි භාෂාවෙන් බියුරෝක්‍රසි කියලා කියන්නේ නිලධාරීවාදය. අපේ රටේ බහුලව තියෙන එක. සහකම්පනයෙන් තොර නිලධාරීවාදයක් අපේ රටේ තියෙන්නේ. නමුත් සහකම්පනයේ පිරි නිලධාරීවාදයක් නෙමෙයි සිංගප්පූරුව හදද්දී ලී කුවාන් යූ කියන ඒ කළමනාකරුව අනුගමනය කරේ. අද ඔහු ජීවිතුන් අතර නැහැ. ඔහුගේ පිළිමයක්වත් නැහැ සිංගප්පූරුවේ. ඔහුගේ අවසාන ඉල්ලීම් වල එකක් තමයි නිලධාරියෙක් විදියට මගේ පිළිම හදන්න එපා මගේ රටේ. අවසාන ඉල්ලීම විදියට කියනවා මගේ පිළිම හදන්න එපා. ඇයි? සත්තු ජරා කරලා යනවා. කවුරුත් ඒ දිහා බලන්නේ නැහැ. බලන්නේ ඒවයි තියෙන ගැබ් වෙච්ච දේවල් රටක පාලකයෙක්, නායකයෙක්, කළමනාකරුවෙක්. ඉතින් අපේ රටේ අපි කතා කරගෙන ගියේ ඌණ භාවිතය හා අවභාවිතය රාජ්‍ය සේවයේ මානව සම්පත අවභාවිතා වෙනවා. දක්ෂම පිරිසක් අරගෙන ඔවුන් සේවයේ නියැලෙන්නට ඉඩ දෙන්නේ ඔවුන්ට ඉඩ ලබා දෙන්නේ ඔවුන්ගේ දක්ෂතාවයට අනුව නෙමෙයි. මේක පාලනය වෙන්නේ විවිධ ක්‍රම වලින්. සමහර වෙලාවකදී ඉහළින් එන නීති රීති වෙන්න පුළුවන්. ඒ ප්‍රධානියාගේ අභිමතය පරිදි ඔවුන් සේවය නොයොදවා ඉන්නවා. ඒ නිසා මේ දේවල් වලට හරි යාන්ත්‍රණයක් අවශ්‍යයි සම්පත්. හරි නියාමනයක් අවශ්‍යයි. මම දකිනවා මේ කළමනාකරණ ක්‍රමවේද ටික, නියාමන ක්‍රමවේද ටික යලිත් සලකා බැලිය යුතු කාලයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා අපි දන්නා ආකාරයට පැමිණිය යුතුමයි කියන ස්ථාවරයක තමයි අපි ඉන්නේ. විධානපති මහත්මයා, යම් කෙනෙකුට මේ රාජ්‍ය සේවයට අලුතෙන් බැඳෙනකොට ඔහු සතුව සමහර වෙලාවට මේ හැකියාවන් ගුණක් අරගෙන ඉන්නේ. මේ මොන දේ ගෙනවත් ඒ ආයතනය තුල ඒ Tamanට ගැළපෙන විදියට Tamanගේ හැකියාවන්, දක්ෂතාවයන් මේවා පාවිච්චි කරලා මේ කියන සේවාලාභී සත්කාරය දෙන්න පුළුවන්. ඇත්තටම සම්පත් මහත්තයා මෙහෙම එකක් තියෙනවා මේ ආයතනික සංස්කෘතිය තුල අපේ වෙනස් විය යුතු අංග කීපයක් තියෙනවා. එකක් තමයි මම මුලින් කිව්වා වගේ කාර්ය සාධනයේ මත පදනම් වූ එයාගේ රැකියාවේ උසස් වීම ආදී වරප්‍රසාද ලැබීමේ ක්‍රමවේදය. එහෙම නැත්නම් අභිප්‍රේරණ ක්‍රමවේදය කාර්ය සාධනයේ මත පදනම්. ඒ වගේම තමයි ආයතනික ප්‍රධානීන් ඇතුළු ආයතන මෙහෙවන්නන් ඒ අයගේ තියෙන කුශලතාවයන් හරියාකාරව අඳුනගෙන ඒවා ඔප්නෑමින් වෙන ආකාරයට ඒවයින් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් විදිහට ආයතනික අභ්‍යන්තර ව්‍යුහය සකස් කරන්න ඕනේ. ඉතින් ගොඩාක් වෙලාවට තවත් එකක් තමයි මේ ආයතන වල තියෙන මේ නීති රීති චක්‍රලේඛ උපදේශමාලා ආදී ගොඩාක් අපේ පුරුදු වෙලා තියෙන අපේ අය මේ නීතියට කොටු වෙලා රැකියාව ආරක්ෂා කරගෙන පොඩ්ඩක්වත් මේවායින් අපගමනය වෙන්නේ නැතුව මේවායි ඇතුලේ යම්කිසි අපි තුම ආයතන සංග්‍රහයක් හෝ වේවා මෙහෙයුම් ක්‍රියාදාමයක් මෙහෙයුම් උපදේශමාලාවක් හෝ වේවා ඒක ඇතුලේ අපි හොයාගන්නවා අපට වඩාත්ම සුවදායක විදියට වැඩ කරන්න පුළුවන් වට ක්‍රමවේදය මොකක්ද කියලා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට යම්කිසි චක්‍රලේඛයක් හෝ උපදේශ ලිපියක් මඟ පෙන්වීමක් උපදේශමාලාවක් දිහා බලලා අපි වැඩේ නොකරන්න පුළුවන් ක්‍රම තමයි අපි හොයන්නේ. හරි. ඉතින් එහෙම පුරුදු වෙලා කාලයක් තිස්සේ මිනිසුගේ තියෙන අර උපමට්ටම් කරගත යුතු ගුණාංග අකුල වල දාලා තියෙනවා. ඒක එක කාරණයක්. අනිත් පැත්තෙන් එකක් තමයි ඇගීම නිසි ඇගීමක් කෙරෙන්නේ. මිනිසුන්ට සේවාවක් කරනකොට මේවා අපගමනය කළා යම්කිසි දැන් ඇත්තටම නම්‍යශීලී සේවාවක් කියන්නේ මේක අපගමනය කරලා යන්න පුළුවන්. ඒකනේ අපි උපදේශමාලාවකුයි යන්ත්‍රයකුයි විතරක් නොතිය මිනිහෙක් වාඩි කරන්නේ. ඒ මිනිහට පුළුවන් වෙනවනේ මේවා අපගමනය කරලා ජනතාවාදී විදිහට එහෙම නැත්නම් තාමන් ළඟට එන මිනිස්සයාට වැඩි සේවාවක් යොදා මේ ලැබෙන විදිහට විකල්ප හොයන්න. ඒ උපදේශ මාලාව තුලම හොඳ විකල්ප හොයාගන්න. විකල්ප ගොඩක් තියෙන මිනිහෙක් හැදුනොත් ඇත්තටම ඔහු සාර්ථකත්වයක් ගන්න ඕනම දෙයකට විකල්ප වැඩිද යම් කෙනෙක් ඔහු පවතිනවා. ඇත්තටම අපි අද දවසේ වැඩසටහන හමාර කරන්නේ මෙන්න මේ කාරණා දෙකත් එක්ක. වරන් පෙරණ මහත්මයා කියනවා රාජ්‍ය සේවය තුළ කළමනාකරණ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන. විධානපති මහත්මයා කියනවා ආකල්ප සහ විකල්ප විශේෂයෙන්ම විකල්පමය ආකල්ප රැසකින් යුක්ත පුජ්‍යලේ ආයතනයක් තුළ නිර්මාණය වෙන්නට ඕන. එහෙම වුණොත් මේ කියන මානව සම්පත රටට වැඩදායි විදියට යොදා ගන්නට පුළුවන්. අද දවසේ හොඳම රටක් වැඩසටහනෙන් අපි ඔබත් එක්ක මේ සංවාදයේ යෙදුනේ විශේෂයෙන්ම අපිට අවශ්‍ය කරන ඒ අපේම රට ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් විවිධ අදහස් ඔබටත් ඇති. ඔබට පුළුවන් ඔබේ අදහස් අපට ලියා එවන්න. අපේ ලිපිනේ හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 077 321 39 66. එහෙමනම්
අපි අද දවසේ සම්පත්දායකත්වයේ සම්පාදනය කළ වරන් පෙරේරා මහත්මයාටත් ඒ වගේම විධානපති මහත්මයාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ මැදිරියට පැමිණලා ඔබ අප අපේක්ෂා කරන හොඳම රටක් නිර්මාණය කරන්නට අපූර්ව අදහස් ගොන්නක් ඔබ වෙනුවෙන් එකතු පහදු කිරීම පිළිබඳව. එහෙනම් නැවතත් දිනයක හොඳම රටක් තුලින් හමු වෙමු. you